ඔබට මේ සසර දුකින් නිදහස් වෙන්න නම් ඔබ තේරුම් ගන්නට ඕන ප්‍රධානම යථාර්ථය තමයි මේ පැහැදිලි කළේ මොකද්ද? මේ සමස්ත ක්‍රියාවලියම මේ සමස්ත සංසාර දුක්ඛ ස්කන්ධයම සත්‍යයේගේ හෝ පුද්ගලයේගේ හෝ ආත්මයක හෝ ක්‍රියාවක් පැවැත්මක් නොවන බව. හේතුවක් නිසා සකස් වන දුක්ඛ ස්කන්ධයක් පමණක් බව. එහෙනම් අපි මේ සත්ත්ව පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් ආත්ම දෘෂ්ටියෙන් වැළඳගෙන ඉන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය. මම කියලා කියන්නේ මොකකටද? දුක්ඛ ස්කන්ධයකට. මගේ ජාතිය, මගේ ජරාව, මගේ ව්‍යාධිය, මගේ මරණය, මගේ ශෝකය, මගේ පරිදේවය, මගේ දුක්ඛ, මගේ දෝමනස්ස, මගේ උපායාස. එහෙනම් දුක්ඛ ස්කන්ධයටයි මේ මමත්වය පනවගෙන ඉන්නේ. ඒ යථාර්ථය දැක්කහම ඔබ මේ දුකින් නිදහස් වෙයි. එහෙම නැතුව බලහත්කාරයෙන් අත්හැරීමක් හෝ එහෙම නැත්නම් කාගේ හරි බල කිරීමක් නිසා සිද්ධ කරන ක්‍රියාවලියක් හෝ එහෙම එකක් නෙවෙයි. මේ ධර්මය අස අවබෝධ කරගන්නකොට ඒ අවබෝධයේ මට්ටමට අත්හැරිලා යනවා. ඔබේ අවබෝධය කොච්චර උසස්ද ඒ මට්ටමට අත්හැරෙනවා. යම් දවසක අවබෝධය පූර්ණ වුණොත් ඒ පූර්ණ භාවය තුළදී අවබෝධය පූර්ණ භාවය තුළදී මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගයේ සාමුරින්ම අත්හැරෙනවා. එදාට අරිහතුන් වහන්සේ නම් වූ උත්තරීතර තත්ත්වය පහළ වෙනවා. එහෙනම් පින්වතුනි අපි ඒ විමුක්තිය පිණිස කුමක්ද අවබෝධ කරගත යුත්තේ? මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. කුමක්ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය? දැන් අපි එකෙන්කට බලමු. ත්‍රිපරිවට්ටයෙන් මත දේශනා කරන හොඳට අහගෙන ඉන්න. මේ ධර්මයේ හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට මේ සසරේ මෙතෙක් විසඳ ගන්න බැරි වෙච්ච බොහෝ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ පිහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පේචා නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ දුක්ඛ ආරි සත්‍ය ඔය පද වශයෙන් අර්ථ වශයෙන් තාම විග්‍රහ වුන්නේ. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යනාදි වශයෙන් මෙන්න අසිරිමත්ව බුදු පියාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. සූත්‍ර දේශනාව කියලා කියන්නේ සමස්ත දේශනාවේ හරය සංක්ෂිප්තය කැටි කරලා නිර්මාණය කරපු ඒ පද පෙළ. නමුත් ඔබ දවසක උතුම් වූ ත්‍රිපිටක රත්නය අරගෙන මේ ධම්සක් පැවතුම් සූත්‍රය අරගෙන කියවලා මෙච්චරයිද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා හිතන්න එපා. ඒ උන්වහන්සේ පෙන්නපු යථා අවබෝධය උන්වහන්සේ පෙන්නපු යමා ධර්මය අපගේ සංගීතකාරක උත්තරීතර රහතන් වහන්සේලා විසින් පවත්වාගැනීමේ පහසුව පිණිස සංක්ෂිප්ත වශයෙන් කැටි කරලා දක්වපු ආකාරය. එහෙනම් ඒක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක ඉදිරිපත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් පොතේ චතුරාර්ය සත්‍ය තිබුණාට කෙනෙක්ට අවබෝධ වෙන්නේ නැහැ. ඇයි ඒ? එතන තියෙන්නේ මූලික හරය විතරයි සංක්ෂිප්ත වශයෙන්. එහෙනම් දැන් ඔන්න ඔය පේලිය කියවලා කෙනෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ කිව්වේ ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛා අප්පි සම්පයෝග දුක්ඛෝ පියහි විප්පයෝග දුක්ඛෝ යම්පිච්ඡා නලබති තම්පි දුක්ඛං සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔය ටික කියවලා තේරුම් ගන්න ගියාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ අනෙකක්. කොමක් හින්දයක් ඔතන තියෙන පද ටිකක්.
යෝ නිරුත්ති ජානාති න ජානාති පදේ පදේ විකංකීය වණියන්ද ගජෝ විය. දැන් මොකද වෙන්නේ? ඔය පදෙන් පදේට අර්ථය තෝරන්න ගියාම වෙන්නේ වනේ අන්ධ ඇතෙක් යනකොට වෙන වැඩි. ඇස් පේන්නේ නැති ඇතෙක් අන්ධ ඇතෙක් කැලේ ගියොත් හතර අතේ ගස්වලයි පර්වතවලයි වැඩි වැඩි වලවල් වලත් වැටි වැටි තමයි යන්න වෙන්නේ. කුමක් හින්ද? හරියට පාර පේන්නේ නැහැ. ඔහුට පාර හොයාගන්න වෙන්නේ ගහක වැදුනහම මේ පාර නෙමෙයි, ගලක වැදුනහම මේ පාර නෙමෙයි යනාදි වශයෙන්. ඒ නිසා මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය මේ දේශනාවේ මේ දක්වන ආර්ය සත්‍ය යමෙක් පද වශයෙන් විග්‍රහ කරන්න ගියොත් පදෙන් පදයට අරගෙන විග්‍රහ කරන්න ගිය දවසට චතුරාර්ය සත්‍ය පේන්නේ නැතු යනවා. ඒ ආර්ය සත්‍ය පේන්නේ නැතු යනවා. එහෙනම් මෙන්න මේ පද ඇතුලේ හැඟවිච්ච ඥානාර්ථයක් තියෙනවා. මෙන්න මේ ඥානාර්ථය මතු කර ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ඥානාර්ථය මතු කරගන්නේ කොහොමද? ඒ ඥානාර්ථය මතු කරගන්න තමයි අර කල්යාණ මිත්‍රයෙක්ගේ උපකාරය අවශ්‍ය වෙන්නේ. කොහොමද ඒ අර්ථය මතු කරගන්නේ? අපි දැන් බලමු කොහොමද ඒ අර්ථය මතු වෙන්නේ කියලා. හොඳට අහගෙන ඉන්න. තං සුනාථ මේ වෙලාවේ සියලුම පින්වතුන් කියන්නේ සියලු වේඩ පසකින් තියන. මොකද සංසාරේ කොච්චර දුරක් ආවද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැතුව. අනන්ත කාලික ඉඳලා ආවා. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මමත් ඔපත් මේ භයානක සංසාරේ අසාර භවික සත්‍යයක් වශයෙන් අනන්ත කාලයක ඉඳලා දුක් විඳින්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිකම නිසා. දැන් උනත් මේ උතුම් ධර්මය ඇහෙද්දී ඔබේ සිත ඉස්සෙල්ලම බය වෙන්නේ කවුද? සිත. සිතනමදි මාරයා ඊට පස්සේ කියනවා ඇති ඇති දැන් ඇහුවා ඇති දැන් යමල්ලා කියලා. ඇයි ඒ? තව සංසාරෙ දික් කරන්න. ඒ වෙලාවේදී ඔබ තව තවත් වීරිය ඇති කරගන්න ඕනේ. තුච්ච නින්දිත සිත මෙච්චර දුරක් ආවේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න නම් මෙච්චර දුරක් සංසාරේ පාරමිතා පූර්ණ්‍ය කරමින් බලාපොරොත්තු වුණේ ධර්ම අවබෝධය නම් දැන් තව කුමක් සොයන්නද කියලා. නැත්තම් ඔබේ සිත ඒ තුච්ච නින්දිත මායя මොකද කරන්නේ? ඒ අමා ධර්මයේ ඉස්සරහත් මේ ලෝකේ වැඩකට නැති තුට්ටුවක් වටින්නේ නැති නිෂ්ඵල දෙයකට ඔබගේ අවධානය යොමු කරලා මේ ධර්මයේ එපා අපි ඒ වැඩේට යමු. එහෙම නැත්නම් අපි ඒ කාරණාවට පිටත් වෙන ආදී වශයෙන් ඔබට ඇතුළේ ඉඳගෙන බල කරන්න පුළුවන්. කවුද මේ ධර්මය ඇහෙනකොට බය වෙන්නේ? ඒ තුච්ච නින්දිත මායя සිත. කවුරු දන්නේ නැති උනා සිත දැනගන්නවා දැන් මේ වෙන්න යන්නේ මොකද්ද කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහින හැම අවස්ථාවකම කුපිත වෙනවා තුච්ච නින්දිත සිත. ඒ නිසා මේ බව සිහි කලේමයි. නැත්තම් ඔබට ධර්මය නිවන අහිමි කරන්නේ කවරෙක්වත් විසින් නෙවෙයි ඔබේම සිත විසින්. මේ බව හොඳට සිහි කරන්න. ඒ නිසා සියලු වැඩ පසකින් තියන්න. මොකද සංසාරේ කොච්චර වැඩ කළාද? මොනවද මේ වෙනකොට ලැබිච්ච ප්‍රතිඵල? සංසාරේ අනන්ත වැඩ කරලා තියෙනවා. සක්විති රජවරු වෙලා අර මහා බ්‍රහ්ම වෙලා සක්වල ධාතු පිටින් පාලනය කළා. ලැබිච්ච ඵලය තමයි ජරාවයි ව්‍යාධියයි මරණයයි ශෝකයයි පරිදේවයයි දුක්ඛයයි දෝමනසයයි උපායාසයයි ඔච්චරයි ලැබිලා තියෙන්නේ. තව මොහොතකින් ඕනනම් මරණය උරුම වෙයි. එච්චරයි වෙන්නේ. ඊට වඩා දෙයක් ලැබිලා නැහැ. එහෙනම් මේ අමරණීය ධාමයි බුදුරජාණන් වහන්සේගේ අමරණීය ධාම පසෙකට විසි කරලා මරණීය ලෝකේ අල්ලගන්න එපා කිසි කෙනෙක්. ඊටාම කරුණාවෙන් ඔබට සිහිපත් කරලා දෙන්නේ බුදු පියාණන් වහන්සේගේ නාමය. මේ භික්ෂුවට උමනා දේවල් නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේට උමනා දේවල් මේ කියන්නේ. උන්වහන්සේ මේ ධර්මයේ මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. එහෙනම් උන්වහන්සේගේ ධර්මයි මේ පෙන්වා දෙන්නේ. අන්නර ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං යනාදී වශයෙන් විග්‍රහ කරද්දී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං යනාදී වශයෙන් විග්‍රහ කරද්දී ඔකේ පදේ අරගෙන ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි යනාදී වශයෙන් ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි පදේ අර්ථය ගත්තා. අරන් කිව්වා ජරාව දුකයි ඉතින් කාටවත් තේරෙනවා ඒක. ව්‍යාධිය දුකයි ඉතින් ඒක කාටවත් තේරෙනවා. මරණය දුකයි ඒක කාටවත් තේරෙනවා. ප්‍රියංගෙන් වෙන්වීම දුකයි ඒකත් තේරෙනවා. අප්‍රියයන් හා එක්වීම දුකයි ඒකත් තේරෙනවා. මොකටද බණ අහන්න ඔය ටික තේරුම් ගන්න. ඊට පස්සේ විග්‍රහ කරනවා චතුරාර්ය සත්‍ය යටතේ දුක්ඛාරය සත්‍ය කියලා ඔය ටික. ඔය ටික විග්‍රහ කරපු දවසට දුක පිළිබඳ කෙබඳු අවබෝධයක් ඔබට එන්නේ. කල්පනා කරලා බලන්න. එහෙනම් ඉතින් ලෝකේ ඉන්න සියලුම දෙනාට උතුම් වූ දුක් චතුරාර්ය සත්‍ය අවබෝධයලා මොකද ඔය කියන දුක කවුරුත් දකිනවා. බුදු පියාණන් වහන්සේ පෙන්වන දුක නම් හැබැයි ප්‍රඥාවටයි පේන්නේ. ඇහැට පේන එකක් නෙවෙයි. දුක්ඛාරය සත්‍ය ඇහැට දකින්න බෑ.
ඔය කිව්ව ටික නම් ඇහැට දකින්න පුළුවන්. එහෙනම් ඔය කියන දුක ඇහැට පේන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය වශයෙන් පෙන්වා දෙන්නා වූ දුක්ඛාරය සත්‍ය ඇහැට පේන්නේ නැහැ. පඤ්ඤාවන්තසයන් ධම්මෝ ප්‍රඥාවෙන් දකින්න ඕනේ යථාර්ථය. එහෙනම් හොඳින් අහගන්න. අපගේ අසිරිමත් වූ මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පිරුවා. අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. මේ දුක නැමැති ಜಾතිය නැවත නැවත සකස් කරන මේ පුනර්භවයේ සකස් කරන ඒ වඩුව කවුද? ඒ ගහකාරකයා කවුද කියලා උන්වහන්සේ දිගින් දිගටම සෙව්වා මේ සසරේ. වසර කෝටි ගාණක් තිස්සේ. ඔබ හිතන්නේ දවස් දෙකක් කියලාද? වසර කෝටි ගාණක් තිස්සේ මේ හොයාගෙන යන ගමනේදී උන්වහන්සේ දැක්ක දේ කුමක්ද කියලා අන්න අරිය පරේෂණ සූත්‍රය පෙන්නනවා. මොකද උන්වහන්සේගේ ඒ ආර්ය පරේෂණය ලෝකයට තියෙන අනාර්ය පරේෂණයක්. අසිරිමත් වූ මහා බෝසතාණන් වහන්සේට පැවති ආර්ය පරේෂණය. මොකද ආර්ය පරේෂණය? මහාන බුදු නොවූ මම ඒ පාරමිතා පුරණ කාලය තුල දැක්කා. ජරාවට පත්වෙමින් ලෝක සත්‍යයා ජරාවට පත්වන දෙයක්ම සැපයි කියලා වැළඳ ගන්නවා. තමුණුත් ජරාවට පත්වන ගමන් ජරාවට පත්වන්නා වූ ලෝකෙම වැළඳ ගන්නවා. සැපයි සැපයි කියලා. ව්‍යාධියට පත්වන්නා වූ ලෝක සත්‍යයා තමුණුත් ව්‍යාධිය කරා ගමන් කරන ගමන් ව්‍යාධියෙන් බැට කරන ගමන් ව්‍යාධියම වැළඳ ගන්නවා සැපයි සැපයි කියලා. මරණයට පත්වන ලෝකයා මරණය කරා ගමන් කරන ගමන් මරණයට පත්වෙන දේවල්ම ලං කර ගන්නවා. මරණයට පත්වන යමක්ම ලං කර ගන්නවා ජීවිතේට සැපයි සැපයි කියලා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අනරිය පරේෂණය ලෝකයා සිද්ධ කරන. අන්න බුදු පියාණන් වහන්සේ කල්පනා කරනවා මේ ඥානවන්තයන්ගේ ගවේෂණයක්ද? මේ අඥානයන්ගේ ගවේෂණයක්ද? දැන් හිතලා බලන්න. ගිනි ගන්නා වූ ශරීර ඇති මිනිහෙක් දැන් හොයන්න ඕන ජලයේනේ. ඒ මිනිහා තවත් හොයන්නේ ගිනි ගන්නා වූ ශරීරයක්ම න ะ. ඒ කියන්නේ ගිනි ගන්නා වූ අපි හිතමු කැලයක් තියෙනවා. මේ කැලේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා. මේ කැලේ ගිනි ගන්නවා. එතකොට මේ මිනිහා මේ කැලෙන් පලා යන්න ඕන. කොයි වගේ තැනකටද? ජලාශයක් ඇති තැනකට. හැබැයි මේ මිනිහයා මොකද කරන්නේ? ගිනි ගන්නා වූ කැලෙන් පැනලා යන්නේ තවත් එබඳු වූ ගිනි ගන්නා වූ කැලයකටම. සහනයක් ලැබෙයිද කවදාවත්? ලෙඩක් ඇති මිනිහෙක් හොයන්න ඕන බෙහෙත්. ලෙඩක් ඇති මිනිහා හොයනවා තව ලෙඩක්. කවදාවත් ලැබෙයිද සැනසීමක්? එහෙනම් මෙන්න ලෝකයාගේ අනාර්ය පරේක්ෂණයක්, අඥාන පරේක්ෂණයක් මෙතන තියෙන්නේ. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහබෝසතාණන් වහන්සේ සමයේදීම මේක දැක්කා. මොකද්ද? මේ ලෝක සත්‍යය වැරදි දෙයක් හොයන්නේ. ජරාවට පත් වෙන ගමන් ජරාවම හොයනවා සැප කියලා හිතාගෙන. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හයම දිරලා යනවා මොහොතක් පාසා දුර්වල වෙනවා. ජරාවකේ දුර්වල වෙන ස්වභාවය. සියල්ල දුර්වල වෙලා යනවා. දුර්වල වෙන ගමන් හොයන්නේ තවත් දුර්වල වෙන දෙයක්. ඒ කියන්නේ ජරාවට පත් වෙන දෙයක්. ජරාවට පත් වෙමින් ජරාවම සොයන. දැන් තමුණුත් ජරාවට පත් වෙන නිසා දුක හට ගන්නවා. ජරාවට පත් වෙන දෙයක්ම නැවත ලං කරගත්තාම ඒ දුක තව තවත් බලවත් වෙනවා. එහෙනම් මම කියලා ගත්තේ ජරාව, මගේ කියලා ගත්තේ ජරාව. ඒ විදිහටම තමුණුත් ලෙඩ වෙන ගමන් ඒ ව්‍යාධියෙන් බැටකන ගමන් තවත් එබඳුම ව්‍යාධියක් සොයා ගන්නවා ලං කර ගන්නවා මගේ කියලා. එහෙනම් මම කියලා තියෙනෙත් ව්‍යාධියකට, මගේ කියලා තියෙනෙත් ව්‍යාධියකට. ව්‍යාධිය මම මගේ කරගත්ත, ජරාව ව්‍යාධිය මම මගේ කරගත්ත අඥාන ලෝක සත්‍යයට කොයින්ද සැප? තමුණුත් මරණයට පත් වෙන ගමන්, මරණයේ පීඩාවෙන් බැටකන ගමන්, මරණය පිළිබඳ සිහි කළාම මල මුත්‍ර පිට වෙනවා බයට. මරණය ගැන සිහි කරන්නවත් කැමති නැහැ. කවුරු හරි මරණය ගැන සිහි කරලා දුන්නොත් ඔහු සතුරෙක් වගේ පේන්න ගන්නවා. ඔය ගෙවල් වල එහෙම කවුරු හරි කිව්වොත් එහෙම මැරෙන කතාවක් අසුබ කතා කියන්න එපා කියලා. ඒ තරම් බයයි මරණයට. එච්චර බයයි. එහෙම මරණයට බය ලෝක සත්‍යය පුළුවන් තරම් මැරෙන දේවල් බලං කරගන්නවා ජීවිතේට සැපයි කියලා හිතාගෙන. බලන්න අඥාන පරේෂණයක තරම මරණයට බය නම් වෙන්න ඕන දේ
සත්‍ය වශයෙන් මරණය ගැන භය ඇති වුණා නම් ප්‍රඥාවෙන් නම් ඒ භය ඇති උනේ. එහෙනම් මරණය ඉක්මවන්න මරණය අවසන් කරන්න එපා කටයුතු කරන්න ඕනේ. මරණයට එච්චර බය නම් ඇයි මරණ දේවල්ම ලං කරගත්ත ජීවිතේ. අන්න එහෙනම් එතන තියෙන ආර්ය පරිශ්‍රණය නෙවෙයි අනරිය පරිශ්‍රණය. එහෙනම් අන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණ බුදු නොවූ මට ඒ කියන්නේ මහබෝසතාණන් වහන්සේ අවදීම මේ යථාර්ථය වැටහුණා. ඒ නිසා එය නෙමෙයි පරිශ්‍රණය, ඒ අනරිය පරිශ්‍රණය, අඥානයන්ගේ පරිශ්‍රණය, ආර්ය පරිශ්‍රණය නොවේ මෙයයි කියලා මට අවබෝධ වුණා. කුමක්ද? ජරාවට පත්වන්නා වූ සත්‍ය විසින් ජරාවටපත් නොවන්නා වූ ක්‍රමයක් ඇද්ද? ජරා අවසන් කරන ක්‍රමයක් ඇද්ද? අන්නේ සෙවිය යුතුයි. ව්‍යාධියට පත්වන්නා වූ සත්‍ය විසින් ව්‍යාධිය අවසන් කරන ව්‍යාධීන් අත මිදිය හැකි යම් ක්‍රමයක් ඇද්ද? අන්නේ ක්‍රමයේ සෙවිය යුතුයි. මරණයට පත්වන්නා වූ සත්‍ය විසින් මරණය ඉක්මවන්නට පුළුවන්, මරණය අතික්‍රමණය කරන්න පුළුවන්, මරණය අවසන් කරන්න පුළුවන්, මරණය ජය ගන්නට පුළුවන් යම්කිසි ක්‍රමවේදයක් ඇද්ද? අන්නේ සෙවිය යුතුයි. අන්න එතකොට අමුතුවෙන් ආයි ලෝකේ අත්හරින්න කියලා දෙයක් නැහැ. මොකද එයා සොයන්නේ ජරාවට පත් වෙමින් ජරාවක් නෙවෙයි. ඒ ඥානවන්තයා සොයන්නේ ජරාවට පත් වෙමින් ජරාව නෙවෙයි. ජරාවට පත් වෙමින් සොයනවා ජරාවෙන් මිදෙන ක්‍රමය. ඒ ඥානවන්තයා සොයන්නේ ව්‍යාධියට පත් වෙමින් තවදුරටත් ව්‍යාධිය නෙවෙයි සොයන්නේ. ඒ ඥානවන්තයා සොයනවා ව්‍යාධියට පත් වෙමින් ව්‍යාධියෙන් මිදෙන ක්‍රමය. ඒ ඥානවන්තයා මරණයට පත් වෙමින් තවදුරටත් මරණය සොයන්නේ නැහැ. එහෙනම් ඒ ඥානවන්තයා සොයන්නේ මරණයට පත් වෙමින් මරණයෙන් මිදෙන ක්‍රම. මේක කිව්වේ අනේක ಜಾති සංසාරං. ජාතින් ජාතියට මේක හොයාගෙන ආවා. අවසානයේ හොයාගත්තා. අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනගේහන්නකහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං පටිසම්පාදි විනාශ කළ දැම්මා. චක්‍රය අවසන් කළා. කොහොමද? විසංකාරගතං චිත්තං තණ්හානං khයමජ්ජක. දැන් විග්‍රහ කරමින් ඉන්න එක තමයි සංකාරයන්ගෙන් නිදහස් වීම, සංකාර අවසන් කිරීම, සංකාර වාය කිරීම, සංකාර නිරෝධයෙන් නිවනට පත්වීම. විසංකාරගතං චිත්තං සිතයි කයයි සංකාරයෙන් වෙන් කළා. එතකොට මොකද උනේ? තණ්හානං khයමජ්ජක තෘෂ්ණාව ශෙවිලා ගියා. එහෙනම් මේ මුල පැහැදිලි කරන්නේ පටිසමුප්පාදේ අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා. අපි දැන් ඉස්සරහට දැන් ඉගෙන සාකච්ඡා කරන නිසා ඒක ගැන මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නා යථාර්ථය. එහෙනම් ලෝකයාගේ ගවේෂණය මොකද්ද? ලෝකයා ජරාවට පත් වෙමින් ජරාවම සොයනවා. ව්‍යාධියට පත් වෙමින් ව්‍යාධියම සොයනවා. මරණයට පත් වෙමින් මරණයම සොයනවා. ශෝකයට පත් වෙමින් ශෝකයම සොයනවා. පරිදේවයට පත් වෙමින් පරිදේවයම සොයනවා. දුක්ඛයන්ට පත් වෙමින් ගොදුරු වෙමින් දුකම සොයනවා. දෝමනසයන්ට ලක් වෙමින් දෝමනස්සයම සොයනවා. උපායාසයන්ට ගොදුරු වෙමින් උපායාසයම සොයනවා. කුමක් නිසාද එහෙම සොයන්නේ? දැන් බලමු ඥානි ප්‍රඥාවෙන් ඔන්න විමර්ශනය කරගන්න. ඇයි මෙහෙම හොයන්නේ? ඇයි ජරාවට පත්වන දෙයක්ම සැපයි කියලා ලං කරගත්තේ? ඇයි ව්‍යාධියට පත්වන දෙයක්ම සැපයි කියලා ලං කරගත්තේ? ඇයි මරණයට පත්වන දෙයක්ම සැපයි කියලා ලං කරගත්තේ? ඇයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස හටගත්තේ? කුමන් නිසාද? අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු උපායාසෝ ආදීනවෙත්ත බිහියෝති. අල්ප ආස්වාදයක් නිසා. බහු දුක්ඛෝ බහු උපායාසෝ බොහෝ දුක් බොහෝ උපායාස බොහෝ වෙහෙස ආදීනෙත්ත බිහියෝති. ඔය දුක්ඛ ස්කන්ධය උරුම වුණා. එහෙනම් අන්න පෙන්නනවා බුදු පියාණන් වහන්සේ කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. ඔය ශෝකේ බය හට ගන්නා කාරය පෙන්නන්නේ. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ ගැඹුරින්ම අපට පෙන්වා දෙනවා. දැන් ඔබට පේනවා ඉතින් පදේ අර්ථය නෙමෙයි මෙතන පේන්නේ. පදේ අර්ථය ඉක්මවා ගිය අර්ථයක්. පදේ අර්ථය බැලුවොත් ඔබට පේන්නේ පදපරමේක් වෙලා නිවන නෙමෙයි ලෝකේ පේන්න ගන්න. ලෝකයේ ඇතුලේ තියෙන කතාවක් මේ පේන්නේ. ඇහැට පේන එක. මේ යථාර්ථය ඇහැට පේන්නේ නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? මෙන්න මේ ආස්වාදයේ කාමයේ නිසා ඇයි අර ජරාවට පත්වන දේ ලං කරගත්තේ? ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවා. ඇයි අර ව්‍යාධියට පත්වන දෙයක් මම මගේ කියලා ලං කරගත්තේ? උපාදාන වුනේ ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවා. ඇයි අර මරණයට පත්වන දෙයක් මම මගේ කියලා උපාදාන වුනේ ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවා. ඇයි අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හටගත්තේ? ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවන්න ගිහිල්ලා.
එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? මේ ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛ, දෝමනස, උපායාස මේ පියෙහි විපයෝග දුක්ඛ, අපිය සංපයෝග දුක්ඛ, බලාපොරොත්තු යම්පිච්චන ලැබෙති සම්පි දුක්ඛ යනාදි වශයෙන් අවසානයේ ගිහිලා උන්වහන්සේ බලන්න මතු කරන යථාර්ථය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මම කියලා මේ සිතට උපාදාන වෙලා තියෙන සියලු රූප දුකයි. මම කියලා සිතට උපාදාන වෙලා තියෙන සියලු වේදනා දුකයි. මම කියලා සිතට උපාදාන වෙලා තියෙන සියලු සංඥා හැඟීම් දුකයි. මම කියලා සිතට තදින් උපාදාන වෙලා තියෙන සියලු සංකාර චේතනා දුකයි. මම කියලා සිතට උපාදාන වෙලා තියෙන සියලු විඥාන දුකයි. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් මේ මම කියලා පවතින රූප කොට, වේදනා කොට, සංඥා කොට, සංකාර කොට, විඥාන කොට කෙරෙහි යමෙක් ඇල්මෙන් පසු වෙනවා නම් එයාටයි මේ දුක්ඛ ස්කන්ධය උරුම වෙන්නේ. වෙන කාටවත් නෙවෙයි. ඒකයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. කෙසේද? පංච උපාදානස්කන්ධය දුක නම් ඒ පංච උපාදානස්කන්ධයට ඇලුම් කරාම අර ටික නිරුම වෙන්නේ. ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛ දෝමනස, උපායාස, පියෙහි විපයෝග දුක්ඛ, අපිය සංපයෝග දුක්ඛ, යම්පිච්චනලපිත සම්පි දුක්ඛ. ඒ ටික නිරුම වෙන්නේ. එහෙනම් පැහැදිලිවම පේනවා යමක්. මොකද්ද? දුක්ඛාර සත්‍ය තුලින් පෙන්වලා දෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා අන්න අර සියල්ල උරුම වෙන බව. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයට තෘෂ්ණාවෙන් පසු වෙන්නේ යථාර්ථය අවබෝධ කරගන්න අදක්ෂ වෙච්ච අසුතවත් පෘථග්ජනයා දන්නේ නැහැ මේ තෘෂ්ණාවෙන් යුක්තව මේ ආස්වාදේ පරිහරණය කරන්න යාම නිසා තමන්ගේ චිත්තසංතානය තුළ ගොඩනගෙන මේ පටිසමුපාද ක්‍රියාවලිය ඔහු දන්නේ නැහැ. ඒකයි යෝ පටිසමුපාදම් පස්සිතිසු ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකින්න මේ පටිසමුපාද න්‍යාය දැක්කට පස්සේ එතකන් දන්නේ මොකද්ද වෙන්නේ කියලා. එතකන් හිතන් ඉන්නේ මම සත්වයෙක්, මම ආත්මයක්, මම පුද්ගලයෙක්, මං ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවමින් ජීවත් වෙනවා, සතුටු වෙනවා, මේ ජීවිතය ආස්වාදේ ලබනවා. ඒකනේ අපි ජීවත් වෙන්නේ, ඒකනේ අපි ඉපදුනේ කියලා. අනාථ අසරණ සත්වයෙක් තුච්ච නින්දේ සිතක වහලෙක් වෙලා ගොදුරක් වෙලා ඒ සිතට අනුකූලව ක්‍රියාත්මක වෙන එච්චරයි වෙන්නේ එතන. එහෙනම් පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍ය යනුවෙන් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන යථාර්ථය කුමක්ද? මෙන්න මේ ආස්වාදය නිසා සියලු ලෝසතුන් මුලාවටපත් වෙලා මේ හැකර නාසය දිව ශරීර මාංශ පිනවීමෙන් ලැබෙන මේ සැප වින්දනයේ සැපයි කියලා දෘෂ්ටියකින් අරගෙන ඒ සැප වින්දනයේට වටිනාකමක් දීලා අනවබෝධය තුලින් ඒ සැප වින්දනය උදා කරන්න සමත් වන්නා වූ සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කෙරෙහි ඇල්මෙන් පසු වෙනවා. ඒ නිසා තමයි එතන සත්‍යයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට උරුම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස, උපායාස සියල්ලෙන්ම බැටකණ්ඩ සිද්ධ වෙනවා ඒ සත්‍යයට. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සියල්ල අනිච්චයි. හේතුඵල වශයෙන් ගොඩනැගිච්ච සමුදය වෙච්ච ධර්ම. ඒ සියල්ල නැවත නැවත මේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස, උපායාසමයි සකස් කරලා දෙන්නේ. ඒ නිසා යාර්ථයෙන් දුකයි. ඊළඟට ඒ කිසිම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන කිසිම ස්කන්ධයක මම කියලා, මගේ කියලා ගත හැකි සාරයක් නැහැ, ආත්මීය සාරයක් නැහැ. යාර්ථයෙන් අනත්තය අසාරයි. එහෙනම් අනිච්ච වූ, දුක්ඛ වූ, අනාත්ම වූ හේතුඵල වශයෙන් ගොඩනැගිච්ච දුක්ඛ ස්කන්ධයක් මම කියලා සත්‍යය උහුලගෙන ඉන්නේ ඇයි? මෙන්න මේ ආස්වාදය නිසා. මේ මොහොතේදී යමෙක්ට මේ ධර්මය ඒ මට්ටමින් අවබෝධ වුණත්, මේ මට්ටමේදී આવොත් ප්‍රඥාවෙන් තීරණයක් මේ ආස්වාදයෙන් නිදහස් වෙනවා. මම යථාබෝධයෙන් එනවා තීරණයක් මේ ආස්වාදය නිසායි එහෙනම් මේ දුක්ඛ ස්කන්ධය උරුම කරුවෙක් වෙන්නේ. එහෙනම් මේ ආස්වාදයෙන් නිදහස් වෙච්ච තැන, මේ ආස්වාදයේ දුක වශයෙන් දැක්ක තැන මේ දුකෙන් නිදහස් කියලා මේ මොහොතේදී ප්‍රතිඵලය ලැබේ. කල් යවන්න අවශ්‍ය නැහැ. එහෙනම් යථාබෝධය දැන් ලැබුවා, දැන් මේ මොහොතේම ප්‍රතිඵල ලැබෙනවා. විභාගයක් ලියලා බලන් ඉන්න ඕන ප්‍රතිඵල එනකන්. එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ මොහොතේදීම ඔබට වැටහුණා නම් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින තෘෂ්ණාව නිසායි මේ නැවත නැවත සංසාර දුක නිර්මාණය වෙන්නේ.
නැවත නැවත මේ අසාර භවික සත්‍යයක් සකස් වෙන්නේ යන ආදි වශයෙන්. එහෙනම් ඒකට හේතුව ඔබ මොකද්ද කියලා ඔබ නුවණින් බලනවා. එතකොට ඔබට පේනවා මේනම් මේ සියලු රූප ගැන තෘෂ්ණාව පවතින්නේ රූපෙන් ආස්වාදයේ විඳිය හැකිය කියන මුලාසහගත මානසිකත්වයේ චින්තනය නිසා. මේ සියලු වේදනා ගැන තෘෂ්ණාව පවතින්නේ කුමක් නිසාද? වේදනාවෙන් ආස්වාදයේ විඳිය හැකිය කියන මුලාසහගත චින්තනය නිසා. සියලු සංඥා හේවත් හැඟීම් ගැන තෘෂ්ණාව පවතින්නේ කුමක් හේින්ද? මේ සියලු සංඥා හේවත් මේ හැඟීම් වලින් ආස්වාදයේ ලැබිය හැකි සතුටක් වින්දනයක් ලැබිය හැකි කියන මුලාසහගත චින්තනය නිසා. මේ සියලු සංකාර මේ රාග දේශ මොහ චේතනා ගැන තෘෂ්ණාවෙන් පසුවන්නේ කුමක් හේින්ද? මේ සියලු සංකාර මේ රාග දේශ මොහ චේතනා තුලින් සැපය විඳින්න පුළුවන් සැපේ උදා කර ගන්න පුළුවන් කියන මුලාසහගත චින්තනය නිසා. මේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන යන ආදි වශයෙන් මේ විඥාන පිළිබඳව තෘෂ්ණාවෙන් පසුවන්නේ කුමක් නිසාද? මේ විඥාන තුලින් සැප විඳින්නට පුළුවන් යන මුලාසහගත චින්තනය නිසා. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුලින් සැප විඳිය හැකි යන මුලා චින්තනයට අවිජ්ජාව කියන්නේ. ඒ ස්කන්ධ පංචකය තුලින් උදා වෙන්නේ සැප නෙවෙයි දුක. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අර්ථාර්ථයයි. නමුත් ලෝක සත්‍යය මේක දන්නේ නැහැ. ඒ නිසාම ලෝක සත්‍යය මොකද වෙලා තියෙන්නේ? ලෝක සත්‍යයට කුමක්ද අත් වෙලා තියෙන ඉරණම? සියලු ලෝක සතුන් මේ අමා ධර්මය අවබෝධ කරගන්නට අසමත් වන්නා වූ සියලු ලෝක සතුන් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ රූප වලට තදින් බැඳිලා ඉන්නවා. වේදනා සංඥා සංකාර විඥාන යන මේ පංච උපාදාන ස්කන්ධයට තදින් බැඳිලා ඉන්නවා හිතින්. කුමක් උදෙසාද? සැප විඳීමේ බලාපොරොත්තුවේ. ඔහුගේ බලාපොරොත්තු එකක් සිදුවන්නේ අනෙකක්. බේබද්ද මත්පැන් බොනවා සැප විඳින්න බලාපොරොත්තුවෙන්. බේබද්දා හිතන් ඉන්නේ මත්පැන් බිව්වම සැප උදා වෙනවා කියලා. මත්පැන් බිව්වම සැප උදා වෙනවා කියලා හිතාගෙන බේබද්ද මත්පැන් බොනවා බොහොම ආශාවෙන් ආස්වාදයෙන් යුක්තව. නමුත් ඒ මත්පැන් පානීය නිසා මොහුට උරුම වෙන්නේ කායික සෞඛ්‍ය පිරිහීම, මානසික සෞඛ්‍ය පිරිහීම, ආධ්‍යාත්මික පිරිහීම, සමාජීය වශයෙන් සියලු දෙනා අතර පිරිහීම, ඒ වගේම ආර්ථික පිරිහීම. පස් ආකාරයකින් පිරිහිලා වූ දුකටයිපත් වෙන විනාශයටයිපත් වෙන මෙලොවත් විනාශ වෙනවා. එයින් රැසන අකුසල ශක්තියෙන් පරලොවත් විනාශ වෙනවා. නමුත් අර මෝඩ වේබද්ද හිතන් ඉන්නේ මොකද්ද? මත්පැන් බිව්වම සැප උදා වෙනවා කියලා. ඒ වගේ මේ සියලු ලෝක සතුන් මොකද්ද හිතන් ඉන්නේ? මේ සියලු ලෝක සතුන් හිතන් ඉන්නවා මේ රූප කෙරෙහි තියෙන තෘෂ්ණාව, වේදනා කෙරෙහි තියෙන තෘෂ්ණාව, සංඥා කෙරෙහි තියෙන තෘෂ්ණාව, සංකාර කෙරෙහි තියෙන තෘෂ්ණාව, විඥාන කෙරෙහි තියෙන තෘෂ්ණාව. සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මේ සිත කය තවත් විදිහකට කිව්වොත් මේ නාම රූප ධර්ම කෙරෙහි පවතින තෘෂ්ණාව තමාට සැප පිණිස පවතිනවා කියලා. මොකක් තෘෂ්ණාව කිව්වේ? ඇල්ම, ආදරය. මේ රූප කෙරෙහි තියෙන ආදරය, වේදනා කෙරෙහි තියෙන ආදරය, සංඥා කෙරෙහි තියෙන ආදරය, සංකාර කෙරෙහි තියෙන ආදරය, විඥාන කෙරෙහි තියෙන ආදරය. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ නාම රූප කෙරෙහි තියෙන ආදරය. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ සිත කය ඇතුළු මේ නාම රූප ධර්මතා පිළිබඳව ධර්ම පිළිබඳව පවතින මෙන්න මේ ඇල්ම තෘෂ්ණාව Tamanට සැප පිණිස පවතිනවා කියන්නේ. ඒ නිසා ඒ අඥාන මානසිකත්වයෙන් මේ ස්කන්ධය දකින හැඟීමෙන් දකින ලෝක සත්‍යය මේ රූපයටත් අදින් බැඳෙනවා, වේදනාවටත් අදින් බැඳෙනවා, සංඥාවටත් අදින් බැඳෙනවා, සංකාරයටත් අදින් බැඳෙනවා, විඥාණයටත් අදින් බැඳෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ස්කන්ධයන්ට අදාළ අර ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායස දුක්ඛ ස්කන්ධයන්ගෙන් සදාතනික වශයෙන් බැට කරනවා සංසාරේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් ගැඹුරින්ම දකින්න ඕන දේ මොකද්ද? සියලු ලෝ සතුන් හිතාගෙන ඉන්නේ මම මගේ කියලා ලං කරගත්ත සියල්ල සැප පිණිස පවතිනවා කියලා. ඒ නිසා තමයි හැම මොහොතකම මම මගේ කොට වැඩි කරගන්න හැමතිස්සෙම උත්සාහ ගන්න. මම කියලා මගේ කියලා මේ ලෝකේ පවතිනා සියලු ප්‍රපංච ධර්ම ලං කරගන්න, පවත්වාගෙන යන්න, ආරක්ෂා කරගන්න, ඒ වෙනුවෙන් වෙහෙසෙන්න, කැපවෙන්න මේ බැටකන්නේ ඇයි? මේ සියල්ල සැපයි කියලා හිතාගෙන. අනන්ත සංසාරේ ඉඳලම මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසයන්ගෙන් බැටකෑම ඒ මුලාසහගත මානසිකත්වය නිසා. අදටත් තියෙන එක නම් තවදුරටත් සංසාර දුක්ඛයෙන් බැටකන එක නවත්තන්න බෑ. ඔබ තුල පවතිනවා නම් මේ මානසිකත්වය තවදුරටත් මම මගේ කියලා ලං කරගත්ත සියල්ල සැපයි කියලා. එහෙනම් ඔබ තවදුරටත් ඉන්නේ දුක තුලමයි. ඒ මම මගේ කියලා ගත්ත සියල්ල සැපයි අනාදි වශයෙන් සංඥාව
දෘෂ්ටියක් සංඥාවක් චිත්තයක් යනුවෙන් විපල්ලාස තුනක් තියෙනවා. ඔතනින් සෝවාන් ඵලයේදී දෘෂ්ටි විතරයි ඉවත් වෙන්නේ. සංඥාවයි චිත්තයයි ඉතුරු වෙනවා. සෝවාන් පුද්ගලයාට මම මගේ සියල්ල මම මගේ කියලා ගත්ත සියල්ල සැපයි කියන හැඟීම තියෙනවා. අරිහතුන් වහන්සේට චිත්තේ තියෙනවා. දැනීම තියෙනවා. අරිය සමාවෙන්න. අරිහතුන් වහන්සේ දක්වා අරියත් මාර්ග අනුගාමිකයා දක්වා අරිහතුන් වහන්සේ සියලු විපල්ලාසයන්ගෙන් අත මිදෙනවා. දෘෂ්ටියනුත් අත මිදෙනවා, සංඥාවෙනුත් අත මිදෙනවා, චිත්තේනුත් අත මිදෙනවා. ත්‍රිවිධ විපල්ලාසයන්ගෙන් නිදහස් වුණාම අන්න එතන තියෙනවා කිසිදු කිලුටක් නැති ප්‍රභාස්වර චිත්තේ. එතකන් ඉන්නේ විකෘති සත්‍යේ. එතකන් ඉන්නේ ප්‍රකෘතිය නොවේ, පූර්ණ යථාර්ථය නොවේ. ඒ මට්ටමින් යථාර්ථය අත්දකින්නා වූ ආරි ශ්‍රාවකෙක් වුණත් සෝවාන් ඵලයේ ඉඳලා උඩට ඉන්නේ ඒ මට්ටමින් යථාර්ථය අත්දකින්න කෙනෙක්. මොකද එහෙම කියන්නේ ඒ මට්ටමින් යථාර්ථය අත්දකින්න නිසා තමයි ඒ මාර්ගඵල වලින්. සෝවාන් පුද්ගලයාගේ යථාර්ථය දැකීම සකදාගාමි පුද්ගලයාගේ යථාර්ථය දැකීමට වඩා පහළින් තියෙන. ඒ නිසා තමයි ඔහුට ලෙපමණ කෙලෙස් ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ධර්මයේ අවබෝධයක් මිසක් වෙන අන් කිසිවක් නොවේ. මේ ධර්මයේ අවබෝධයක් මිසක් අන් කිසිවක් නොවන බව අද මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්ත දේශනාවෙන් ඔබ ප්‍රත්‍යක්ෂ කරගනි ප්‍රඥාවන්තයෙක් නම්. වැඩෙන්න ඕන අවබෝධය මිසක් අන් කිසිවක් නෙවෙයි. වඩන්න ඕන අවබෝධය මිසක් අන් කිසිවක් නෙවෙයි. අවබෝධය වැඩෙන මට්ටමට කෙලෙස් නිදහස් වෙලා යනවා. කෙලෙස් වලින් නිදහස් වෙලා යනවා. අවබෝධය වැඩෙන මට්ටමට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩින්නේ. දැන් අපි එකෙන්කට පියවර වශයෙන් විස්තර කරගන්නවා. හොඳට අහගන්න. දැන් එහෙනම් ඔබ දැක්කා උතුම් වූ චතුරාර්ය සත්‍ය anu කුමක්ද? ලෝක සත්‍ය මෙන්න මේ ආස්වාදයේ බලාපොරොත්තුෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඇල්මක් ඇති කරගෙන ඒ සියල්ල සැප වශයෙන් මුලා සහගත චින්තනයකින් යුක්තව පවත්වාගෙන යනවා. මෙන්න මේ මුලා සහගත චින්තනයටයි අවිජ්ජාව කියන්නේ. මොකක්ද අවිජ්ජාව කියන්නේ? මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි පවතිනා වූ ඇල්ම තමන්ට දුක පිණිස පවතින නොදන්නා බව. දුක පිණිස පවතින බව නොදන්නාකම. ඔවුන් සියලුම දෙනා හිතන් ඉන්නේ මේ රූප පිළිබඳ, වේදනා පිළිබඳ, සංඥා පිළිබඳ, සංකාර පිළිබඳ, විඥාන පිළිබඳ කැමැත්ත, මේ තෘෂ්ණාව තමන්ට සැප පිණිස පවතින බව. අන්න ඒකටයි අවිජ්ජාව කියන්නේ. අන්න ඒකටයි දුක්ඛ අඥානං කියන්නේ. දුක ගැන දන්නේ නැහැ කියන්නේ. එහෙනම් මේ දුක්ඛ ආරි සත්‍ය anu ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණීය දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, බලාපොරොත්තු කඩවීම දුකයි කියන පදාර්ථෙන් අරගත්තොත් කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ, ආරි සත්‍ය දකින්නේ නැහැ. එහෙනම් එහෙම එකක් නෙවෙයි එතන කියන්නේ. ඒ කිව්වේ යමෙක් ආස්වාදයේ කාමයේ බලාපොරොත්තුෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඇල්මෙන් පසුවන්නේද අන්නේ අඥානයට මෙන්න මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස පිහි විප්පයෝග දුක්ඛ අපේ සම්පයෝග දුක්ඛ යම්පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං කියන දුක්ඛ ස්කන්ධය උරුම වෙනවා කියන යථාර්ථය. අන්න ඒකට කිව්වේ උතුම් වූ දුක්ඛාරි සත්‍ය. පදාර්ථෙන් ගත්තොත් කවදාවත් වැටහෙන්නේ නැහැ. එහෙනම් ලෝකයාගේ දැක්මට ප්‍රතිගාමී චින්තනයක්, ලෝකයාගේ චින්තනයට ප්‍රතිගාමී චින්තනයක් තමයි දුක්ඛාරි සත්‍ය කියන්නේ. ලෝකයාගේ චින්තනය මොකද්ද? ආස්වාදයේ පිණිස ඒ තෘෂ්ණාවෙන් ඇලුම් කරන්, තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්න, තෘෂ්ණාවෙන් ඇලිලා ඉන්න ඒ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සැපයි කියන චින්තනය. ඒක තමයි ලෝකයාගේ චින්තනය. එතකොට ලෝකයා කාමයේ සැපයි කියලා ගන්නෙ, ආස්වාදයේ සැපයි කියලා ගන්නෙ. එහෙනම් ඒ කාමයේ ආස්වාදය උදා කරලා දෙන, ඒ කාමයේ පවත්වාගෙන යන්න උපකාර වන, ඒ ආස්වාදය ළඟා කරලා දෙන සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සැප වශයෙන් ගන්නෙ. නමුත් ඔවුන් දන්නේ මෙතන සිදුවෙන පටිච්චසමුපාද ක්‍රියාවලිය. එහෙනම් දැන් මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕන. එහෙනම් මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි ඇල්මෙන්, රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඇල්මෙන් පසුවන ලෝක සත්‍යය තුළ ක්‍රියාත්මක වෙනවා පටිච්ච සමුප්පාද ධර්මය. කොහොමද? අර තෘෂ්ණාව ප්‍රත්‍ය කරගෙන සිතේ හටගන්නවා තණ්හා පත්‍ය උපාදාන. අර ආස්වාදයේ නිසා, කාමයේ නිසා හිතට තදින් ඇලිලා බැඳිලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා හටගන්නවා
මොනවද තෘෂ්ණාව නිසා හට ගන්නවා මොකද උපාදාන කියන්නේ උපාදාන තදින් අල්ලා ගැනීම දැන් බලන්න කෙනෙක්ට දැන් මේ උදාහරණයක් දැන් මේ අපේ දහම් සාකච්ඡාවේ ඉන්නා වූ විවිධාකාර පින්වතුන්ගෙන් අහන්න ලැබෙන දෙයක් උවමනා වුණත් ගැලවිලා ඉන්න බෑ දැන් Tamanට උවමනාව තියෙනම් එන්න පුළුවන් ඉන්න එපැයි ඉතින් උවමනාව තියෙනවා සසර දුකෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න පැවිද්දට එන්න හැබැයි එන්න බෑ දැන් කවුද ඔබ වළක්වගෙන ඉන්නේ කවුද ඔබ වළක්වගෙන ඉන්නේ මේ පරිබාහිර බලවේගයක් විසින්ද ඔබ නවත්තගෙන ඉන්නේ නෑ අන් කිසිවෙක් නොවේ ඒ ඔබේ අනවබෝධයයි ඒ ඔබේ අනවබෝධය විසින්මයි ඔබ වළක්වගෙන ඉන්නේ තව දුරටත් මේ කාමී ආස්වාදී සැප ඇත කියන ඒ මුලාසහගත සංඥාව සහ චිත්තය නවත්තගෙන ඉන්නවා එතනින් එහාට එන්න දෙන්නේ එහෙනම් දකින්න ඕන අන්නර උපාදාන කිව්වේ ඒකයි. තදින් අල්ලගෙන ඉන්නවා මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සිත විසින්. තදින් අල්ලන් ඉන්නවා. ඇයි එහෙම අල්ලන් ඉන්නේ කියලා දැන් අපි බලමු. ඇයි මේ තුච්ච නින්දේ සිතට මායя කියලා නිග්‍රහ කරන්නේ? ඇයි මේ සිතට නිග්‍රහ කරන්නේ? අපේ පින්වතෙක් ඇහුව එහෙම. මාරාවේශිකින්. ඇයි සිතට නිග්‍රහ කරන්නේ කියලා. සිතට නිග්‍රහ කරන්නේ හිත ගැන වැටහෙන නිසා අවබෝධ වෙන නිසා තණ්හා පත්‍ය උපාදාන මේ තණ්හාව නිසා ඒ කිව්වේ මේ ආස්වාදයේ මේ කාමයේ පිළිබඳ මේ හැකරන නාසයේ දිව ශරීරයේ මනස පිනවීම පිළිබඳ තණ්හාව නිසා ඇල්ම නිසා මොකද හටගන්නේ තණ්හා පත්‍ය උපාදාන සිත තදින් මේ සියලු ආස්වාදයන් ඒ ආස්වාදයේ ළඟා කර දෙන සියලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් මේ සියලු ප්‍රපංච ධර්ම තදින් අල්ල ගන්නවා තදින් අල්ලගත්තාම මොකද වෙන්නේ? දැන් අපි හිතන්නේ අපි අනවබෝධයෙන් ධර්මයේ දකින්න නැතිකොට අපිට අනවබෝධයෙන් අපි මේ ලෝකේ දිහා බලනකොට අපිට අනවබෝධයෙන් මේ ලෝකයේ අතපත ගන්න සිද්ධ වෙනකොට අපි හිතන්නේ මෙහෙමයි. මම මගේ ලෝකය මම හදාගත්ත ලෝකය මගේ ලෝකය මම ලං කරගත්ත දේවල් මං අල්ලගත්ත දේවල් යනාදී වශයෙන්. එහෙම එකක්ද එතන තියෙන්නේ. පටිච්ච සමුප්පන්නයි මේ ධර්මය තණ්හා පත්‍ය උපාදාන ඔබ දන්නේ නෑනේ ඔබේ හිතේ තදින් බැහැගෙන තියෙන දේවල් එහෙම දන්නවා නම් කවුරු හරි කියනවා නම් නෑ මම දන්නවා කියලා අපි හොට යෝජනා කරනවා දන්නවා නම් එහෙනම් දැන් ඒ දේ අත්හැරලා එන්නකො සසර දුකෙන් නිදහස් වෙලා යන්නකො මේ භයානක සංසාරෙන් නික්මිලා එහෙම පුළුවන් නම් එහෙනම් උපාදාන වෙලා තියෙන්නේ මොනවද කියලා Taman දන්නවද? Taman දන්නේ නැහැ. ඒක සිත තමයි දන්නේ. ඔබට යමක් ජීවිතෙන් ගිලිහිලා ගිය දවසක ඔබට තේරෙනවා ඇති මෙන්න මේ සමහරලාට සිත වැළපෙන ආකාරය. ඇයි ඒ සිත වැළපෙන්නේ? සම්මුතික වශයෙන් බැලුවොත් නම් අනේ පව් අරයාගේ අහවලා නැති වුණානේ. අරයාගේ අර ප්‍රිය කරන කෙනා නැති වුණානේ. ඒකයි ආ වැළපෙන්නේ. සම්මුතික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පරමාර්ථ ධර්මයේ දැක්කහම තුච්ච නින්දිත හිත ආකාර දෙකකින් කර්ම රැස් කරගන්න බලාපොරොත්තු වෙන වැළපෙන්නේ. ඇයි ඒ? එකක් තමයි ආකාර දෙකකින් විතර සිතේ තියෙන වංචාව පේනවා. එකක් තමයි මෙතෙක් බොහෝ කර්ම රැස් කරගන්න එහෙම නැත්නම් සංකාර උපදව ගන්න තිබිච්ච නිමිත්තක් අහිමි වෙලා. ඒ නිසා වැළපෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඒ වැළපීම තුළ ශෝකේ භය උපද්දමින් සංකාර රැස් කරන අනිත් පැත්තෙන් ආපහු මෝහ සංකාර. එහෙනම් සිත වැළපෙන්නේ වංචා සහගත අරමුණු දෙකකින් එකක් අර තමන්ගේ නිමිත්ත අහිමි වීම කර්ම රැස් කරගන්න තිබිච්ච අනිත් පැත්තෙන් ඒ බොරදියෙත් මාළු බාන. එහෙනම් මෙන්න මේ සිතේ ස්වභාවය තමයි අර යමක් සිතට තදින් ඇතුළත් වුණා නම් අන්න උපාදාන කියන උපාදාන මට්ටමකට ආවම මොකද වෙන්නේ? නැවත නැවත මේකම සොයනවා. උපාදාන වෙච්ච රූපම සොයනවා. උපාදාන වෙච්ච වේදනා සංඥා සංකාර විඥාන සොයනවා. තවත් විදිහට කිව්වොත් උපාදාන වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සොයනවා. දැන් ඉන්න දෙන්නේ නැහැ. දැන් හැම මොහොතකම අර රූපේ පෙන්නපන්, මේ රූපේ පෙන්නපන්, අර සද්ද අහන්න දියන්, මේ සද්ද අහන්න දියන්, අර ගන්ධය, අර රසය, අර ස්පර්ශය, අර අදහස් දියන් කියලා ඇතුළේ ඉඳගෙන මේ මායя වද දෙනවා දැන්. මෙහෙම වද දෙනකොට මොකද වෙන්නේ? මේ මමනේ, මේ මගේ සිතනේ, මේ මගේ කයනේ කියන මේ සක්කාය දිට්ඨියෙන් යුක්ත සක්කාය සංඥාවන්
සංඥාවෙන් යුක්ත සක්කාය චිත්තයෙන් යුක්ත ඒ ලෝක සත්‍යය මොකද කරන්නේ සිතට අවශ්‍ය පරිදි කටයුතු කරනවා සිත ඉල්ලා හිටින්නේ කෙබඳු රූපයක්ද ඒ රූපය අසලට ගමන් කරනවා දැන් අවිජ්ජාවෙන් යුක්තව ඒ ස්ථානයට ගමන් කරනවා අපි උදාහරණයක් ගමුකෝ සාලේ ඉන්නවා මේක කාමරේ ඉන්නවා එක්තරා මිනිසෙක් මේ මිනිසයාට දැන් සිත කියනවා විචිත්‍රවත් රූප තියෙනවා අර රූප පෙට්ටිය ඇතුලේ මායාවේ පෙට්ටියේ ඕක බලන්න යමන් කියලා දැන් මේ මොකටද යන්න හදන්නේ ඕ ආස්වාදයක් ලබා දෙන්න කියලා තමයි හිතන්නේ අඥාන ලෝක සත්‍යය යන්නේ මොකටද මේ සසර දුක්ඛ ස්කන්ධේ කොට නගා ගන්න කොහොමද මේ ඔන්න බලා ගන්න පටිච්චසමුපාදයට අනුව එක වෙන හැටි පටිච්චසමුපාදේ මූල දෙකකින් විග්‍රහ කළ හැකි මම මේ දෙවන මූලෙන් විග්‍රහ කරන්නේ උතුම් චතුරාර්ය සත්‍යයට අනුකූලව දැන් මොකද වෙන්නේ තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ දැන් අර හිතට තදින් බැහැගෙන තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සොයමින් මේ සිත සැරිසරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ ඒ සිතයි කයයි දෙකම සැරිසරනවා තෘෂ්ණාවෙන් එතකොට සත්‍යය පේනවා ලෝකියට යම් කිසි සිතක් සහ කයක් තෘෂ්ණාවෙන් සැරිසැරීම තමයි සත්‍යයක් වශයෙන් පේන්නේ එහෙම නැතු සත්‍යයක් කියලා අමුතු එකක් නෑ හැබැයි තෘෂ්ණාව පවතින තුරු සත්‍යයක් නැහැ කිව්වහම අන්න වැටෙන උච්ඡේද දෘෂ්ටියට ඒ වගේම තමයි තෘෂ්ණාවෙන් යුක්තව මේ නාම රූප ක්‍රියාත්මක වීම පටිසමුපාදයට නෝ දකින්න නැතුව යමෙක් මෙහි ආත්මීය සත්‍යයක් පැනගුවාම අන්න වැටෙනවා ශාස්ත්‍ර දෘෂ්ටියට එහෙනම් මේ දෘෂ්ටි දෙකෙන්ම නිදහස් වෙන්න නම් දකින්න ඕන හේතුඵල ක්‍රියාවලියක් තුල සකස් වන තෘෂ්ණාවෙන් මේ නාම රූප මේ සිතකය ක්‍රියාත්මක වීම තමයි සත්‍ය වශයෙන් එතකොට සියලු අන්තයන්ගෙන් නිදහස් වෙනවා එහෙනම් අන්න දැන් තණ්හා පත්‍ය උපාදාන දැන් ඔන්න සත්‍ය ක්‍රියාත්මකයි තණ්හාවෙන් දැන් ලෝකයේ තුල සැරිසරනවා උපාදාන වෙච්ච රූප සොයනවා ශබ්ද සොයනවා ගන්ධ සොයනවා රස සොයනවා ස්පර්ශ සොයනවා අදහස් සොයනවා දැන් මොකෝ වෙන්නේ මොකද්ද හොයන්නේ මේ ආස්වාදයේ සොයන්නේ ඒ රූප ස්පර්ශ කිරීමෙන් සැප ලැබෙනවා කියලා සංකල්පයක් ඒ සිත තුළම ගොඩනැගිලා තියෙනවා සංකල්පීය රාගය අපි මේ ගැන විග්‍රහ කරලා තියෙනවා තව තවත් ඉස්සරහට කියන්නම් දැන් මොකටද මේ සැප රූප හොයන්නේ සැප විඳින්න සැප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සොයන්නේ මොකටද සැප විඳින්න දැන් මේ විදිහට තෘෂ්ණාවෙන් සිත ක්‍රියාත්මක වෙනවා අර හිතේ ප්‍රිය භාවයෙන් සටහන් වෙලා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සොයනවා මේ සොයනකොට මොකද වෙන්නේ ඒ හැම අවස්ථාවකම මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සොයාගෙන යන මොහොතක් පාසා ඒ සිතේ මොනවද ජනිත වෙන්නේ කර්ම රැස් වෙනවා රාග චේතනා උපදිනවා ද්වේෂ චේතනා උපදිනවා මෝහ චේතනා උපදිනවා නැත්තම් අපි මේ රාග දේශ මොහ චේතනාවට සංඛාර කියන තවත් විදිහට ඕක විග්‍රහ කළොත් එහෙම ලෝභ චේතනා දේශ චේතනා මෝහ චේතනා අලෝභ චේතනා අදේශ චේතනා අමෝහ චේතනා කියලා චේතනා හයක් උපදිනවා මෙතනින් ලෝභ දේශ මෝහ කියන චේතනා තුලින් උපදින ඒ කර්ම ශක්තියට තමයි කියන්නේ අපුඤ්ඤාවි සංඛාර දැන් ලෝභය කියන්නේ අලෝභය කියන්නේ පොදුවේ රාගයටමයි ලෝභ සිතින් සොයන්නේ ආස්වාදේ අලෝභ සිතින් සොයන්නේ ආස්වාදේ ලෝභ අලෝභ කියන සිත් දෙකෙන්ම සොයන්නේ ආස්වාදේ නිසා ධර්මය අවබෝධ කර ගැනීමේ පහසුවට ඒ ලෝභ අලෝභ කියන සිත් දෙකටම රාගසිත කියලා යෙදුවා කුමක් හේින්ද ඒ සිත් දෙකේම එකම කාර්යයක් තියෙන ඒ තමයි ආස්වාදී සිත ලෝභ සිතේ විශේෂත්වය තමයි එය පාපේ පැත්තෙන් ආස්වාදී සොයන සිත අලෝභ සිත පින පැත්තෙන් ආස්වාදී සොයන සිත තවත් විදිහට ගත්තොත් ලෝභ සිත උත්සාහ ගන්නේ දුගතියට යන වැඩ සිද්ධ කරගෙන හරි කමන්නේ ආස්වාදයේ විදිහ අලෝභ සිත උත්සාහ කරන්නේ සුගතියට යන වැඩ සිද්ධ කරගෙන ආස්වාදයේ විදිහ ඒ නිසා මේ සිත් දෙකේම පොදු ස්වභාවය ආස්වාදයේ විඳීම නිසා ඒ අර්ථයෙන් ලෝභ අලෝභ කියන සිත් දෙකටම පොදුවේ කිව්වා රාගසිත කියලා ඔබගේ අවබෝධය පිණිස මේ පැහැදිලි කරමින් දේශනා කරන්නේ විභංග කරමින් බෙද බෙද දැන් බලන්න අන්න අර කිව්ව රාග දේශ මොහ චේතනා කියන එක අපට කොටස් දෙකක් වශයෙන් අර විදිහට බෙදන්න පුළුවන් ලෝභ දේශ මොහ චේතනා අලෝභ අදේශ අමෝහ චේතනා කියලා මෙතනින් පින්වතුනි ලෝභ දේශ මොහ කියන චේතනා තුන තමයි අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ චේතනහම් බෙක්කවේ කම්මං වදාමි එහෙනම් ඒ ලෝභ දේශ මොහ චේතනාවටම තමයි කර්මය කියන්නේ එහෙනම් තුච්ච නින්දිත සිත තෘෂ්ණාවෙන් අර ආස්වාදී උපාදාන කරගෙන දැන් මොකද වෙන්නේ තෘෂ්ණාවෙන් අල්ලගෙන ඒක උපාදාන කරගෙන
ඒක නැවත සොයනකොට අන්න සිතේ සටහන් වෙනවා අන්න සිතේ සකස් වෙනවා ලෝභ දේශ මොහ චේතනා. එහෙනම් මෙන්න මේ උපදින ලෝභ දේශ මොහ චේතනා බැහැ ගන්නවා කර්ම භවයේ උපාදාන පත්‍ය භවෝ කියන. කර්ම භවය සකස් වෙනවා. ඔන්න ලෝකේ අනුදන්නා යථාර්ථය. සැප විඳින්න ගිහිල්ලා ඔන්න දුක රැස් වෙනවා. විඳින්න ගිය සැප උදා වෙන්නේ දුක. මේ බව නොදන්නාකමයි අවිද්‍යාව. ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න ගිය නිසායි අවිද්‍යාවෙන් ඊට අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ වෙච්ච නිසායි දැන් මෙතන මේ ලෝභ දේශ මොහ චේතනා සකස් වුනේ. උපාදාන පත්‍ය භව කියන අවස්ථාවේදී රැස් වෙන සංකාර තුනක් තියෙනවා. එකෙන් එකක් තමයි ඔය අපුඤ්ඤාවි සංකාරය. ඒවත් පාප කර්ම. දැන් පාප කර්ම රැස් වෙනවා. ඊළඟට දැන් මොකද වෙන්නේ? ඒ ආස්වාදයේ යහපත් විදියට හොඳ විදියට පින් කරලා රැස් කරගන්න ඕන, ළඟා කරගන්න ඕන කියන ඒත් මුලාවමයි. ඒ මුලාවෙන් කටයුතු සිද්ධ වෙනවා. එතකොට ක්‍රියාත්මක වෙනවා අලෝභ ආදේශ අමෝහ කියන සිත්. එහෙනම් ඒ අලෝභ ආදේශ අමෝහ කියන සිත් වලින් රැස් වෙන සංකාරය පුඤ්ඤාභි සංකාර. ඒ අලෝභ ආදේශ අමෝහ සිත් වලින් රැස් වෙන සංකාරයත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් පුඤ්ඤාභි සංකාර අනිත් එක ආනින්ජාභි සංකාර කියලා. තව සුද්ධ සිංහලෙන් කිව්වොත් කාමාවචර කුසල කර්ම සහ කාමාවචර සහ රූපාවචර කුසල කර්ම දෙකම පුඤ්ඤාභි සංකාර කියන කොටසට වැටෙනවා. අරූපාවචර කුසල කර්ම කියන එක ආනින්ජාභි සංකාරයට වැටෙනවා. එහෙනම් අර අලෝභ ආදේශ අමෝහ සිත් කියන වලින් සිත් වලින් එහෙම නැත්නම් අලෝභ ආදේශ අමෝහ කියන චේතනා වලින් උපදින කර්ම ශක්තිය පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර යන ආදී වශයෙන් සංකාර දෙකකට දක්වනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනින්ජාභි සංකාර කියන සංකාර ශක්තිය කර්ම භවයේ බැහැ ගන්නවා. අපි ඒකට තමයි කියන්නේ කර්ම ශක්තිය කියලා. දැන් ඔහොම කර්ම ශක්තිය ගොඩ නැගිලා තියෙනවා. දැන් ওই සත්‍යය සතුටින් ජීවත් වෙනවා. ලස්සන ලෝකයක් හදාගෙන නූපන් හෙට ගැන නොතෙවිලා අද සැනකෙළිය වල්මත් වීලා රසෝගේ රැඳී ඉන්නවා. දැන් හරිම සතුටින් ජීවත් වෙනවා. ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවනවා. තව තව පිනවන ක්‍රම හොයනවා. තව තව ඒවා වැඩි දියුණු කරනවා. සංවර්ධනය කියනවා ඒකට. සංයෝජන වර්ධනය කර ගැනීමට සංවර්ධනය කියනවා. ඒ නිසා ලංකාව අසංවර්ධිත රටක් හැමදෑම. අනාගතයේ හොඳටම අසංවර්ධිත රට බවට පත් වෙනවා ලංකාව. අනෙක් රටවල් සංවර්ධනයේ මුදුන් පෙත්තටම යද්දී. එතකොට මේ විදිහට සංවර්ධිත ජීවිතයක් ගත කරනවා දැන් මේ සංවර්ධනය වෙච්ච ලෝක සත්‍යයක්. දැන් ඔහොම ජීවත් වෙනකොට මොකද වෙන්නේ? මොහොතක් පාසායි චිත්තසංතානිය උපදිනවා රාග චේතනා, දේශ චේතනා, මොහ චේතනා. චේතනාම් බික්කවේ කම්මං වදාමි. එයින් රැස් වෙනවා පුඤ්ඤාභි සංකාර, ආනින්ජාභි සංකාර. ඔතනින් සාමාන්‍යයෙන් ආනින්ජාභි සංකාරය කියන එක සාමාන්‍ය මේ සම්මුතික ලෝකයේ තුල මේ එලිමහනේ මේ හැසිරෙන සත්‍ය තුලින් රැස් වෙන කර්මයක් නෙමෙයි. ඒක අර ඈත හිමාල පර්වතවල අර මහා කැලෑවල ඉන්න ඍෂිවරු තුල රැස් වෙන කර්මයක්. අරූපාවචර කුසල කර්මය. සමාපatti ලාභින්ටයි කර්මය රැස් වෙන්නේ. ඒක ඇවිල්ලා සාමාන්‍ය එලිමහනේ ලෝකේ හැසිරෙන අයට රැස් වෙන කර්මයක් නෙවෙයි. එතකොට මේ විදිහට දැන් මේ ජීවිතය ආස්වාදනය කරමින් සතුටින් සැනසීමෙන් සම්මුතික වශයෙන් සතුටින් සැනසීමෙන් ලෝක සත්‍යයට පේන්න hina වෙලා ජීවත් වෙන ලෝකයක් තුල රැස් වෙන කර්ම ටික ඔන්න බැහැ ගන්නවා කර්ම භවයේ උපාදාන පත්‍ය භව කියලා. බලන්න ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා එකම දේ නැවත නැවත කිරීම නෙමෙයිද කියලා. නුවණින් බලන්න ජීවිතය කියලා ඔබ අත්දකින්නේ අත්විඳින්නේ මොකද්ද? එකම දේ නැවත නැවත සිද්ධ කිරීම. මේ අවස්ථාවේ තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව, තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව, තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව කියලා ආස්වාදයේ කෙරෙහි තණ්හාව නිසා උපාදානීය සත්‍යේ ක්‍රියාත්මක වෙනවා. මොහොතක් පාසා කර්ම රැස් වෙනවා. ඔච්චරයි ජීවිතය කිව්වේ. මුළු සංසාර ජීවිතේම ඔච්චරයි. ඔය උපාදානීය සත්‍යයට ඕන නමක් දාත හැකි. සක්විති රජුරුව, ඇමරිකාවේ ජනාධිපති, නැත්තම් ඕන නමක් දාකට අගමැති, මහ ඇමති ඕන නමක් දාකට හැකි. නැත්තම් පාරේ අර හිඟා කන මිනිස්සෙක් ගැන නමක් දාත හැකි. ඕන කෙනෙක්ට ඕන නම ගෝත්‍රයක් දාගත හැකි. හැබැයි වෙන්නේ එක දෙයයි. වෙන්නේ එකම දෙයයි. ඒ තමයි මෙන්න මේ ආස්වාදයේ පස්සේ ලුහු බඳින මේ සිත විසින් කර්ම රැස් කරගන්න එක. එච්චරයි වෙන්නේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ.
මොහොතක් පාසා මොහොතක් පාසා මොහොතක් පාසා මේ ආස්වාදය නිසා මේ කාමය නිසා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හඹාගෙන යන මේ සිතේ කර්ම රැස් වෙනවා. සිත නිකන් තනිව හැසිරෙන්නේ නැහැ කයත් එක්ක හැසිරෙන්නේ. එතකොට මේ සිතයි කයයි දෙක දෘෂ්ටායන් ක්‍රියාත්මක වෙනකොට ලෝකයට සත්‍යයක් පේනවා. එයාට නමක් දාලා තියෙනවා. එයාට භූමිකාවක් තියෙනවා. චරිතයක් තියෙනවා. එයාට කුටුම්බයක් තියෙනවා. එයා හදාගත්ත සමාජ අවකාශයක් තියෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම එයා ලෝක සත්‍යයක්. එයා ලෝක සත්‍යයට ඕන තරම් අපිට පුළුවන් නම්බුනාම කරුණ නම්බ ඔක්කොම දෙන්න. හැබැයි ඇතුළේ වෙන්නේ එක දෙයයි. සක්විති රජුරු වුණත් අර මහපාර හිඟා කන දිලින්දා වුණත් එකම දෙයයි සිද්ධ වුනේ මොකද්ද? ආස්වාදයේ කාමයේ පස්සේ මේ විදිහට තෘෂ්ණාවෙන් හඹාගෙන යද්දී කර්ම රැස් වෙච්ච එක විතරයි. මොහොතක් පාසා කර්ම රැස් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට ඒක උපාදාන පත්‍ය භව. උපාදාන පත්‍ය භව කියලා. එහෙනම් මතක තියාගන්න පින්වතුනි මම මගේ කියලා අල්ලගත්ත ලෝකය කර්ම භවයයි පෝෂණය කරන. මොහොතක් පාසා කර්ම භවයයි පෝෂණය කරන. ඔය කර්ම භවයේ පෝෂණය කරගෙන තමයි ජීවත් වෙන්නේ දන්නේ නැති වුණා. තරාතිරම මොක වුණා. ස්ත්‍රී පුරුෂ භාවය මොක වුණා. වයස් තරාතිරම කුමක් වුණා. මේ පෝෂණය වෙන්නේ කර්ම භවයයි. මේ රැස් වෙන කර්ම භවය තමයි ඊළඟ භවය සකස් කරන්නේ. දැන් මොකද වෙන්නේ? අත්ති කාම භව අත්ති උප්පත්ති භව. එහෙනම් මෙන්න මේ කර්ම භවය විසින් මොකද කරන්නේ? උප්පත්ති භවයක් සකස් කරනවා. අත්ති කාම භව අත්ති උප්පත්ති භව. අපුඤ්ඤාපි සංකාරෝ අපුඤ්ඤාපි සංකාරෝ පුඤ්ඤාපි සංකාරෝ ආනිඤ්ඤාපි සංකාරෝ අයං උච්චති භික්ඛවේ කාම භවෝ. කාම භව රූප භව අරූප භව අයං උච්චති භික්ඛවේ උප්පත්ති භව. එහෙනම් මේ රැස් වෙච්ච පුඤ්ඤාපි සංකාර වලින් අපුඤ්ඤාපි සංකාර වලින් ආනිඤ්ඤාපි සංකාර වලින් තව සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ රැස් වෙච්ච පව් පාප කර්ම වලින් පුණ්‍ය කර්ම වලින් අර අරූපාවචර කුසල කර්ම වලින් හදනව භව තුනක්. කාම භව, රූප භව, අරූප භව. ඒ හදන කාම භවය 11 ආකාරයි. මොනවද 11 ආකාරي? නිරය, പ്രേත ලෝකය, අසුර ලෝකය, තිරිසන් ලෝකය, මනුස්ස ලෝකය, ඊළඟට චාතුරු මහරජික, තවතිසා යාම දුසිත නිම්මාරති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍යතල 6. ඔතනින් 4ක් දුගති 7ක් සුගති. සප්තකාම ස්වර්ගයයි දුගතියයි. ඔය 11 හදනවා අන්න අර පුඤ්ඤාවි සංකාර සහ අපුඤ්ඤාවි සංකාර තුලින්. ඒ දෙකම තුලින් හදන්නේ. පුඤ්ඤාවි සංකාර වලින් විතර නෙවෙයි. පුඤ්ඤාවි සංකාර වලින් හදනවා මනුස්ස ලෝකයක් දිව්‍යතල 6ක්. අපුඤ්ඤාවි සංකාරයෙන් හදනවා සතර අපාය. ඊළඟට අරූපාවචර කුසල කර්ම හේවත් ආනෙන්ජාපි සංකාරයෙන් හදනවා අරූප භවය අරූප බ්‍රහ්මයක් වෙනවා. එහෙනම් පුඤ්ඤාපි සංකාර වල තවත් පැත්තක් තියෙනවා රූපාවචර කුසල කර්ම එයින් හදනවා බ්‍රහ්ම භවය. එහෙනම් පුඤ්ඤාපි සංකාර තුලින් කාම සුගතිය හදනවා ඊළඟට බ්‍රහ්ම සුගතිය හදනවා. ඒ කිව්වේ මනුස්ස ලෝකයක් දිව්‍යතල 6ක් හදනවා. ඒ වගේම අර බ්‍රහ්මතල 16ක් නිර්මාණය කරනවා පුඤ්ඤාපි සංකාරයෙන්. අපුඤ්ඤාපි සංකාරයෙන් මොකක්ද හදන්නේ? සතර අපාය. අරූපාවචර කුසල කර්මයේ තානින්ජාපි සංකාරයෙන් මොකක්ද හදන්නේ? ආකාසානංචායතනෙ, නේවස ආකාසානංචායතනෙ, ආකින්චනංචායතනෙ සමායින්න ආකාසානංචායතනෙ, විඤ්ඤාණනංචායතනෙ, ආකින්චනංචායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන අරූපාවචර තල 4 හදනවා. දැන් එතකොට ඔන්න ඔය උපදට කියන උප්පත්ති භවය. එහෙනම් අත්ති කාම භව අත්ති උප්පත්ති භව කර්ම භවයක් ඇති කල්ලි උප්පත්ති භවයක් ඇත. එහෙනම් මොකද වෙන්නේ? පටිසමුපාදව පටිසම්පන්නව මේ න්‍යාය ධර්මයේ අව්‍යාකෘත පටිසම්පාද විපාක පටිසම්පාදයක් ක්‍රියාත්මක වෙනවා. ඔය අවස්ථාවේදී. ඔය අවස්ථාවේදීද ඔහොම ඉන්නකොට හොග්ගාල පන්ටික් ගිය අවස්ථාවේදී. ඔහොම ඉන්නකොට අර ජීවිතේ ලොකු මිනිහා වෙලා ලෝකේ අල්ලගෙන ඉරහල් තාරකාවල පොඩි ගහගෙන විවිධාකාර මාන අහංකාර උද්දච්චකම් මැද ජීවත් වුණා. අන්නේ ලෝකයා පෙළමින් තලමින් අසරණ ලෝක සත්‍යයට දස වද දෙමින් දස අකුසලයෙන් හැසිරෙමින් කාමයේ සැපයි කියලා ඉහමුදුනේ තබාගෙන මේ විදිහට අසාර ජීවිතයක් ගත කරලා මේ යන කොයි වෙලාවක හරි. ඒ වගේම තමයි සාරූ ජීවිතයක් වශයෙන් ගත කරලත් කෙනෙක් පින්දහම් කරලත් මේ යනවා. ඒකත් අසාර ජීවිතයක් තමයි ආරු විනය තුල. දුගතියට ගියා සුගතියට ගියා දුක තමයි තියෙන්නේ.
කෙනෙක් පව් කරලා දුගතියට යනවා, කෙනෙක් පින් කරලා සුගතියට යනවා. දෙකම දුකයි. බුදු පියාණන් වහන්සේගේ අවසාන විග්‍රහයෙන් 31 තලයේම දුකයි. කාම භවයත් දුකයි, රූප භවයත් දුකයි, අරූප භවයත් දුකයි. ඔය බව නොදැන ජීවත් වන අඥාන ලෝක සත්‍යය තුච්ච නින්ද සිතට කැමැති පරිද්දෙන් කර්ම රැස් වෙන්න ඉඩ හැරලා ආස්වාදි පස්සේ ගිහිල්ලා පුළුවන් තරම් කර්ම රැස් කරගෙන ජීවත් වෙලා ඉන්නකොට හොක් ගාලා කොයි වෙලාවක හරි නොදන්නා මොහොතක සුන්දර නිමේෂයකදී පණ යනවා. පණ ගිය ගමන් මොකද වෙන්නේ? භවපච්චා ජාති කියලා අර අත්තිකම් භව අත්ති උප්පත්ති භව කර්ම භවයේ පිහිටියා නම් අනිවාර්යෙන් උප්පත්ති භවයක් හැදෙනවා එකෙන්. මොකද දෙවියන් වහන්සේ මේක කරන්නේ. ඒක සිද්ධ වෙන්නේ පූර්ණ කර්ම ක්‍රියාවලියකින්. ඔන්චිල්ලා එහාට තල්ලු කරාට පස්සේ ආය ඔන්චිල්ලා එහා පැත්තේ ඉඳලා මේ පැත්තට එන්නේ දෙවියන් වහන්සේ එහා පැත්තේ ඉඳලා තල්ලු කරන නිසා නෙවෙයි. විභව ශක්තියෙන්. ඒ ක්‍රියාව තුළින්ම නිෂ්පන්න වෙච්ච ශක්තියක් තිබුණයි විභව ශක්තියෙන් තමයි ඔන්චිල්ලාව නැවත මේ පැත්තට අරන් ආවේ. වගේ කර්ම ශක්තිය කියන්නේ අන්න එහෙම එකක්. ඒ චේතනාව තුළින්ම නිෂ්පන්න වන්නා වූ ශක්තියක්. එයින් ක්‍රියාවක් නැවත නිර්මාණය කරන එකට තමයි කර්මය කියන්නේ. විපාකය සකස් කරාම විපාක ක්‍රියාවක් වශයෙන්. ඒකට අපි කියනවා කර්ම විපාක කියලා. ඊට අනුකූලව මොකද වෙන්නේ? අර පුද්ගලයා මිය යනවා දැන් කර්මය රැස් කරගෙන. මිය ගිය ගමන් මොකද වෙන්නේ? භවපච්චය ජාති කියලා ඊට උරුම ජාති සකස් වෙනවා. කාම භවයක් නම් කාම ජාතිය, රූප භවයක් නම් රූප ජාතිය, අරූප භවය නම් අරූප ජාතිය ආදී වශයෙන් ඊට අදාළ ජාතිකෙක් වශයෙන් ඔක්කාන්ති වෙනවා. ඒ අදාළ තලයේ. දැන් මොකද වෙන්නේ? එතන හටගත්ත ජාතිය. ජාතිය හටගත්තා නම් ඉතින් අන්න අසිරිමත් වූ අපගේ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේ ජරාවට පත් වෙමින් ජරාම සොයන ලෝකයක්, ව්‍යාධියට පත් වෙමින් ව්‍යාධියම සොයන ලෝකයක්, මරණයට පත් වෙමින් මරණයම සොයනවා කිව්ව ලෝකයා ඒ උදා කරගන්න දුක්ඛ ස්කන්ධය උන්වහන්සේ පෙන්වා දෙනවා. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ඔන්න වෙච්ච වැඩි. ඔන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව උදා කරලා දීපු සැප ටික. දැන් හිතන් හිටියේ මොකද්ද? ආස්වාදයේ නිසා, කාමයේ නිසා, ඇහැ කන නාසය දිව ශරීර මාස පිනවීම සපයි කියන මුලා චින්තනය නිසා මේ සියලු රූප කෙරෙහි තියෙන ඇල්ම, මේ සියලු වේදනා කෙරෙහි තියෙන ඇල්ම, මේ සංඥා, මේ සංකාර, මේ විඥාන කෙරෙහි තියෙන ඇල්ම, මේ පාංච උපාදානස්කන්ධ කෙරෙහි තියෙන ඇල්ම, චන්දරාගය තමාට සැප පිණිස පවතිනවා කියලා. දැන් අන්න උදා වුණ දුක්ඛ ස්කන්ධය. එහෙනම් අනන්ත සංසාරේ ඉඳලා මේ විදිහටයි දුක්ඛ ස්කන්ධය නිර්මාණය වෙන්නේ. එහෙනම් අන්න නුවණින් දකින්නවා ප්‍රඥාවන්තයා මොකද්ද? එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව තමයි දුක උදා කරන හේතුව. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනේ සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එහෙනම් මේ තන තන ඇලෙන සිත ඇසත් අභිනන්දනය කරනවා, රූපයත් අභිනන්දනය කරනවා, චක්කු විඤ්ඤාණයත් අභිනන්දනය කරනවා. ඒ කිව්වේ ඇස කෙරෙහි සතුටු වෙනවා, රූපය කෙරෙහි සතුටු වෙනවා, චක්කු විඤ්ඤාණය කෙරෙහි සතුටු වෙනවා. ඒ මොහොතේදී තෘෂ්ණාවෙන් ඒ සියල්ල ආස්වාදී පිණිස අසුරු කරනවා. මේකෙන් තමයි පුනර්භවය හැදෙන්නේ. පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සයති ඉදං යනාදි වශයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, තණ්හා ප්‍රභේද තුන. එහෙනම් මේ ලෝක සත්‍යය යථාර්ථය නොදැන ඇහැ පිනවන්න යන, කන පිනවන්න යන, නාසය දිව ශරීර මනස පිනවන්න යන මොහොතක් පාසා පුනර්භවයයි සකස් වෙන්නේ. දැන් පෙර සසරේ සත්වයෙක් වශයෙන් මේ අසාර සත්වයෙක් මම කියලා මගේ කියලා ගන්න මෙලෝ හත්තිලව්වක් නැති සංසාරේක ඇවිල්ලා දැන් සසරට ලෝකයට දොස් නගනග ඉන්නවා අපේ කර්මය අරුන්ගේ කර්මය මුන්ගේ කර්මය කිය. බුදුබණ පදයක් අහන්න ලැබිච්ච දවසක මේ සංසාරේ මීට ඉස්සෙල්ලා කවදාත් ඒකට කන් නොදෙන්න ඇති. ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේලා කී කෝටියක් මේ ලෝකේ පහළ වෙන්නේ නැද්ද මේ විශ්වයේ? කොච්චර බුදු පියාණන් වහන්සේලා අපට මුණ ගැහෙන්නේ නැද්ද? ඇයි මේ දුක් විඳින්නේ තාම? ඇයි මේ ජරා ව්‍යාධි මරණය? දැන් බලන්න නුවණින් ගැඹුරෙන් කල්පනා කළා මේ මොහොතේ ඔබට උරුම වස්තුව මොකද්ද කියලා. ඕන තරම් බැංකුවේ සල්ලි තියෙන්න පුළුවන්, යාන වාහන මිල මුදල් ඉඩකඩම් අරම ඔක්කොම තිබුණත් මේ වෙලාවේ ඔබට නිශ්චිත වශයෙන් උරුම වස්තුවක් තියෙන. ඒ තමයි ජරා ව්‍යාධි මරණය. ওই තුන නම් අනිවාර්යෙන් උරුමයි. තරාතිරමක් නැතුව.
ජරාව ව්‍යාධිය මරණය ඔය ටික විතරයි ළඟ තියෙන්නේ දැන් මේ වෙනකොට. අනිත් ඔක්කොම එක්ක බැංකුවල එක්ක වතු පිටි හරක බාන ඉඩකඩම් ඒව තැන් තැන් වල. හැබැයි ඔය තුන නම් ළඟ තියෙන. මේ වෙනකොට. අනන්ත සංසාරේ ඉඳලා එහෙනම් ඔච්චරයි රැස් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අර භාරද්වාජ බමුණ ඇහුවේ අනේ බුදු පියාණන් වහන්සේ මෙච්චර කාලයක් සංසාරේ භවෙන් භවයට මේ විදිහට අසාර ගමනක් ඇවිල්ලා අදටත් මට උරුම වෙලා තියෙන්නේ මේ ජරාවයි ව්‍යාධියයි මරණයයි නම් මේ කෙබඳු සසරක්ද මේ ඥානවන්තයෙක් තව මොහොතක් හරි මේ කුණු සංසාරේ යන්න ප්‍රාර්ථනා කරනවාද කියලා. ඒ අනුසාරයෙන් තමයි අප්‍රමාදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. එහෙනම් මේ ලෝක සත්‍ය මේ යථාර්ථයට කන් දෙන්නේ නැති ලෝක සත්‍ය මොකද කරන්නේ? මොහොතක් පාසා මේ අභිනන්දනය ලැබනව මොකද්ද? හැම තිස්සෙම හොයන්නේ බලන්න මොකද්ද? හැපිනවන ක්‍රමයක්, කන පිනවන ක්‍රමයක්, නාසය දිව ශරීරය මනස පිනවන ක්‍රමයක්. දැන් මේ වෙලාවේ වුණත් බණහඬ දැන් මේ ස්ථානයට හෝ ඒවා එහෙම නැත්නම් මේ Zoom තාක්ෂණයේ ඉස්සරහට හෝ ඒවා කාට හරි අඬ ගැහුවා නම් ඔබේ දරුවෙට, ඔබේ ඥාතියට, සහෝදරයට යනාදි වශයෙන් ප්‍රතික්ෂේප කරපු අය ඉන්න ඇති. මොකටද? යායන් තණ්හා පෝනෝ භවික නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනී සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යාට වැඩක් තියෙනවා. මොකද පුනර්භවය හදා ගන්න ඕන. පුනර්භවය හදාගන්න හිතට ඉඩ දෙන්න ඕන. හිතට ඉඩ දෙන්න. ලස්සනයි නේද වැඩසටහනකට දාන්න නම. හිතට ඉඩ දෙන්න. පුළුවන් තරම් ඉඩ දෙන්න. මොකටද? කර්ම භවය හදාගන්න. ඒ නිසා පුළුවන් තරම් සියලු ආස්වාදයන් විඳින්න. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න. එතකොට මොකද වෙන්නේ? තුච්ච නින්දිත සිතනමැති මායයත් එක්ක දීර්ඝ ගමනක් යන්න පුළුවන් ඔබට සනීපෙට සංසාරේ. එහෙම අවශ්‍ය නැත්නම් මේ අමා දහම හොඳින් අහගෙන ඉන්න තං සුනාත සාදුකම් මානසිකරෝත මේ ධර්මය හොඳින් අහන්න නුවණින් මෙනෙහි කරන්න. එහෙනම් මෙන්න මේ තෘෂ්ණාව අපි හිතන් හිටියේ මෙච්චර කාලයක් සංසාරේ හරි සැපයි කියලා ආදරේ ප්‍රේමය ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ ඉපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං සැප උපදින්නේ ප්‍රේමයෙන් වෙන් වෙච්ච තැනයි සැප උපදින්නේ කාමයෙන් වෙන් වෙච්ච තැනයි සැප ඇත්තේ තෘෂ්ණාව අවසන් වෙච්ච තැනයි හැබැයි ඒ බව යථාර්ථය අවබෝධ කරගන්න අසමත් උනේ ඇයි අමා මෑණියන් වහන්සේගේ අමා ධර්මයට නිසි ආකාරයෙන් කන් දුන්නේ එහෙම නැත්නම් නිසි ධර්මයක් ඇහුන්නේ මොකක් හරි හේතුවක් නිසා යථාබෝධේ ප්‍රමාද වී ආවා. ඒ නිසා එච්චර කාලයක් සංසාර දුක්ඛින්ද අනාථ සත්‍ය මගේ කියලා කියන්න තිබුණේ ජරාවයි ව්‍යාධියයි මරණයයි ශෝකයයි පරිදේවයි දුක්ඛ දෝමනස උපායාස ඔය ටික විතරයි. හැමදේම හසරි. ඔය ටිකට තමයි මම මගේ කියලා ගහමරාගෙන තියෙන්නේ. අසරණ ලෝක සත්‍යයන්ගේ බෙලි කපලා තියෙන්නේ. බෝම්බ ගහලා තියෙන්නේ කඩු කිනිසි අරගෙන එකිනෙකා නසාගන්නේ වාද විවාද කරන්නේ තර්ක වාද ගොඩනගන්නේ දෘෂ්ටි වලින් හැප්පෙන්නේ ගහම ඔය අපහාස නින්දා අවමාන ඔක්කොම කරන්නේ ඔය ටිකට මොකද අර ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස ටිකේ අයිති රැක් ගන්න එච්චරයි එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ පුනර්භවයේ සකසන්නා වූ මේ තෘෂ්ණාව තමයි එහෙනම් මේ ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම මොකද තෘෂ්ණාව කිව්වේ ආස්වාදයේ කෙරෙහි පවතින ඇල්ම කොතනද තෘෂ්ණාව හටගන්නේ පටිසම්පාදේ මෙන්න හටගන්න තැන වේදනා පච්චය තණ්හා මොන වේදනාවද සෝමනසාගත සුඛ වේදනා අයං ආස්වාදෝ ආස්වාදය සැප වේදනාව සැප වින්දනය කෙරෙහි ඇති ඇල්ම කැමැත්ත තෘෂ්ණාව ඔන්නෝක තමයි සසර දුක උදා කරන්නේ දැන් ඔබට මේ ධර්මය අහගෙන ඉන්නකොට තේරෙනවා ඇති පටිසෝත ප්‍රතිගාමි චින්තනයක් ධර්මය ඒ කිව්වේ ලෝකයා හිතන විදිහට සම්පූර්ණයෙන්ම කන පිට අනිත් පැත්ත ලෝකය යන්නේ ගඟ පහළට ආර්ය ශ්‍රාවකයන් යන්නේ ගඟ ඉහළට උඩුගම් බලා යන්නේ එහෙනම් ලෝක චින්තනයට සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ චින්තනය ලෝකෝත්තර චින්තනය හරිම පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එයි ඔබට හිතන්න තියෙන්නේ මේ ධර්මය අහලා ලෝකයා හිතන දෙයට විරුද්ධ දේ ලෝකයා කාමයේ සැපයි කියලා හිතද්දී ඔබ කාමයේ දුකයි කියලායි දකින්න ඕන ලෝකයේ ආස්වාදයේ සැපයි කියලා කියද්දී ඔබ දකින්න ඕන ලෝකයේ ආස්වාදයේ සැපයි කියලා දකිද්දී ඔබ දකින්න ඕන ආස්වාදයේ දුක බව ලෝකයා මම මගේ කියලා ගත්ත සියල්ල සැපයි කියලා හිතද්දී ඔබ නුවණින් දකින්න ඕන මම මගේ කියලා ගත්ත සියල්ල දුක බව ඔය මම මගේ කියලා මොනවද ගත්තේ කියලා අවසානයේ බැලුවාම නුවණින් බලන්න ගැඹුරින් ප්‍රඥාවෙන් බලන්න මම මගේ කියලා අරන් තියෙන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස ඔය ටික නෙවෙයිද බලන්න ඔයිට වඩා දෙයක් අරන් තියනවද බලන්න
ඔය අරන් තියෙන හැමදේම ඔය කිව්ව ධර්මතාවන්ට යටයි. ඒක ඇසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ආර්ය පරිශ සූත්‍රය දේශනා කළේ ලෝකය සොයන්නේ වැරදි දෙයක්. සැපයි කියලා හොයන්නේ දුක කියලා. එහෙනම් අන්න තෘෂ්ණාව හෙවත් මේ ආස්වාදයේ කෙරෙහි ඇල්ම ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්නට තියෙන කැමැත්ත තමයි මේ සියලු දුක් උදා කරන හේතුව. එහෙනම් අපි ඊළඟ ආර්ය සත්‍යයක් දැන් බලනවා. එහෙනම් ඔන්න ඔය ආර්ය සත්‍යය තව පොඩ්ඩක් විග්‍රහ කළොත් අපේ පින්වතුන්ගේ අවබෝධය පිණිස තෘෂ්ණාව ආකාර තුනකට පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. කාම තණ්හා කිව්වේ මොකද්ද? මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන මේ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම, ප්‍රපංච ධර්ම සැපයි කියලා ඇති කරගෙන තියෙන කැමැත්තේ කෙරෙහි. එතකොට දැන් විග්‍රහ කරන්න කාලය මදි සංකල්පී රාගය ගැන වෙනම විග්‍රහ කරන්නම්. දැන් මේ ඕනතරම් අපේ දේශනා ඇතුලේ තියෙන නිසා මම නැවත නැවත එකම කියන්න යන්නේ. එහෙනම් මෙන්න මේ රූප, ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය අදහස් කෙරෙහි පවතිනව ඇල්මට කියනවා කාම තණ්හාව. එහෙනම් භව තණ්හාව කියන්නේ මොකක්ද? මෙන්න මේ ආස්වාදි නැවත නැවත සකස් කරගන්න පුළුවන් ආකාරයෙන් භවය. භවය කියවම් පුනර්භව විතර නෙවෙයි, සහජාත භව, පුනර්භව කියලා දෙකක් තියෙනවා. මේ ලෝක වශයෙන් උත් භවයක් තියෙනවා. මොකද්ද? තවත් පැහැදිලි කරුත් මෙන්න මෙහෙමයි. දැන් කෙනෙක් කල්පනා කරනවා, අපි හිතමුකෝ සරල උදාහරණයක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. දැන් මෙයා කල්පනා කරනවා මීට වැඩිය සැප ලබන්න පුළුවන් පළාත් සභාවේ ඇමති කෙනෙක් වුණා. අන්න අර භවය, අර සහජාත භව, මන්ත්‍රී භව, ඇමති භව බවට පරිවර්තනය වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊට වඩා සැප ලැබෙනවා. ඒ නිසා එයා මන්ත්‍රී භව ඉක්මවලා මේ භව තණ්හා මේකම තමයි පුනර්භවය වෙන්නේ. මනුස්ස භවට වඩා දෙවියෙක් වුණා නම් සැපයි. එහෙනම් දිව්‍ය භව බලාපොරොත්තු වෙනවා. දිව්‍ය භවවලත් එක එක කුල තියෙනවා දිව්‍ය කුල. ඒව ගැන දැනගත්තාම ඒවත් උමනා වෙනවා. අන්තිමට පරිනිම්මිත වසවාතියට ගිහිලා වසවාති මාරය වෙලා නතර වෙන්නේ. ගියාම එතන තමයි අන්තිම උඩම තැන, කාම භවයේ ඉහළම තැන තමයි වසවාති මාරය කියන්නේ. එතෙන්ට නිකන් යන්න පුළුවන්. ඔය යන්නේ එහෙම තමයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඉස්සෙල්ලම. ඊළඟට පළාත් සභාවේ ඇමති. කල්පනා කරන එතෙන්ට ගිහිල්ලා මීටත් වඩා සැප ලබන්න පුළුවන් කොහොමද? මන්ත්‍රීකමක් ලබන්න ඕන පාර්ලිමේන්තුව. එහෙනම් පළාත් සභාවේ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී බවට පරිවර්තන වුණාම අර සැප තව වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී කල්පනා කරනවා මීටත් වඩා සැප තියෙනවා ඇමතිවරයෙක් වුණා නම්, කැබිනට් ඇමතිවරයෙක් වෙනවා. ඔහොම යනාදි වශයෙන් ගියාම කොහෙටද යන්නේ කියලා ඔබ දන්නවනේ. අවසානයේ ධර්මය අවබෝධ නොවුනොත් අවසානය යන්නේ නිරේට. එච්චරයි වෙන්නේ. අහවලා මම සක්විති රජුර, මම ලෝකෙටම රජුර, මම බලපුලුවන්කාරය. ඔය කිසි දෙයක් වැඩක් නැහැ. මරණාසන්න චිත්ත වීති පහළ වෙනකොට කර්මය, කර්ම නිමිත්ත, කර්ම ගති නිමිත්ත පහළ වෙච්ච ගමන් මල මුත්‍රාත් පිට කරගෙන යන්නේ නිරේට තමයි. ඒ නිසා ඥානවන්තයෙක් ඉන්නවනම් මේ ලෝකේ ප්‍රඥා මාත්‍රයක් හරි තියෙනම් ඇසිය යුතු, අවබෝධ කළ යුතු එකම දයමා ධර්මයයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම පමණයි. ඒ ධර්ම අවබෝධ කරගන්න අසමත් වෙලා ලෝකේ තියෙන නිස්සාර දේවල් පස්සේ ගිහිල්ලා අසත්පුරුෂයන්ගේ ඇසුර තුලින්ම ඔය අසත්පුරුෂ ධර්මයන් පස්සේම යනවා නම් ඔබ කවරෙක් වුණත් ඔය විනාශ වෙයි. අර භව සොයමින් යන්නේ ඒකනේ. දැන් ඔබ නොදන්න උනට දරුවන්ටත් ඔබ මේ භව පුරුදු කරනවා. අපි පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් ඔයා කවුරු වෙන්නද කැමති? මම ඉංජිනේරුවෙක් වෙන්න. මම වෛද්‍යවරයෙක් වෙන්න. මම රොකට් එන්ජිනියර් කෙනෙක් වෙන්න. මම හඳට යන්න කැමති. කවදාවත් පොඩි දරුවෙක් කියනද මම මහාන වෙන්න කැමති. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කැමති. මම ලෝකයට ධර්මයේ දේශනා කරන්න කැමතියි කියලා. ඇයි ඒකේ ආස්වාදයක් නැහැ? ඒකේ ආස්වාදයක් නැහැ. ඒ තැනට ඉන්නේ ආස්වාදය කැප කරලා අයින් කරලා දැම්මහම. ඒ නිසා අම්මලා තාත්තලා කැමති නැහැ තමන්ගේ ආස්වාදය නැති වෙනවට දරුවෝ තුලින් මම නොදුටුව නව ලෝකයේ දරුවන් උස්සේ තමයි ගොඩනගන්න උත්සාහ ගන්න. ඒ නිසා දරුවන්ට කියනවා මට බැරි තැනට උඹ ඵලයන්. උඹගේ නැට්ටෙලිලා අර ගමරාල දිව්‍ය ලෝකෙ ගියා වගේ මාත් වෙනවා. ඒ නිසා දරුවන්ට කියනවා විවිධාකාර භව හදාගනින්න. ඔය තියෙන භව. ඔබ දන්නේ නැති උනට ඔය අධ්‍යාපන තුලින් යන ආදි වශයෙන් ඔය හදාගන්නේ භව, කාම එක එක භව. කාම තණ්හාව නිසා හැදෙනව භව. මෙන්න මේකට කියනවා භව තණ්හා. ඒ සහජාත භව. ඔය භවම තමයි ඊට පස්සේ පුනර්භව භවටත් පරිවර්තනය වෙන්නේ. මොකද ඔය ASCII පින් රැස් කර කර හිතනවා තවතිසාවට යන්න, යාමේට යන්න. එක එක අසත්පුරුෂයන්ගේ කතා අහලා අවවාද ලැබලා හිතනවා තවතිසාවට ගියා නම් සැප තියෙනවා. යාමේට ගියා නම් සැප තියෙනවා. නිම්මාර රතියට ගියා නම් සැප තියෙනවා. ඔය හරි සැප තියෙනවා නම් බුදු පියාණන් වහන්සේ තොපට මම නිවනම හැර සැපයක් දේශනා කරමි කියලා දේශනා කරනවා.
බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයට උඩින් යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේගේ අවබෝධ ඉක්මවන්න පුළුවන් සමතෙක් ලෝකෙ ඉන්නවාද? අසරිමත් වූ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවන හැර සැපයක් තොපට නොපනෝමි කියලා නම් අපි කියන්නේ කොහොමද මේ ලෝකේ තවත් සැප තියෙන උඹලා අරහේ ඵලයල්ලා කියලා. එහෙනම් මේ බුද්ධ වචන ඉක්මවල ගිය තැනක් අති ධාවනය කළා බුද්ධ වචනය. විපාක ලැබෙනවා කවුරු කළත්. මම පුද්ගලයෙක් ගැන එහෙම නෙමෙයි කියන්නේ. කවුරු කළත්. ගිහි හෝවා පැවිදි හෝවා තථාගතයන් වහන්සේට උඩින් ගියොත් එතන තියෙන විනාශයක් විතරයි. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? මෙන්න මේ කාම තණ්හා නිසාම අර භව තණ්හාව හැදින්නේ. මෙලොව වශයෙන් සහජාත භව හදා ගන්නවා. ඒ නිසා තමයි කාලින් කාට එක්කෙනා එක එක චරිත නිරූපණය කරන්නේ. එක එක භව. එක කාලයකට එක විදිහක්. කොණ්ඩේ කපන එක, ඇඳුම් අඳින එක, යනාදී වශයෙන් ආභරණ පළඳින එක ඉඳලම විවිධාකාර රැවුල වවන එක මේ එක්කම භව වෙනස් වෙනවා. එක එක භව බවට පරිවර්තන වෙලා බලනවා මේ භවයවත් හැපයක් තියෙද. අර භවේ නැතුව දැන් අර කලින් හිටියා නිකන් අජූත භවක දැන් ඊට වැඩි වෙනස් භවක් හදාගත්තා. දැන් ඒකවත් වෙන රැවුලත් පොඩ්ඩක් කොණ්ඩෙත් වවාගෙන දැන් බැලුවා ඒකවත් තියෙනවද කියලා. මේ විදිහට මම මේ නිකන් උදාහරණයක් දෙකක් කියන ඔබට මේ සමාජය දකින්න හම්බෙන දේවල්මයි. নানা ප්‍රකාර භව බවට පරිවර්තන වෙන මෙලොවදීම සහජාත භව. එහෙනම් මෙලොවදී සැපයක් ලැබෙන්නේ නැතිකොට අන්නේ නෝ දෘෂ්ටියක්. මොකද්ද? එහෙනම් මරණින් පසු වෙනත් භවයකටපත් වුණොත් සැප තියෙනවා. දෙවියෙක් බවට, බ්‍රහ්මයෙක් බවට, සක්විති රජෙක් බවට යන ආදි වශයෙන්. එතකොට මොකද වෙන්නේ? පින් දහම් කරමින් එහි යන්න ප්‍රාර්ථනා කරනවා. අවිජ්ජාව නේද? කාමයේ ආස්වාදයේ සැපයි කියන්නේ මුලාසහගත හේතුවම නේද මේ ඔක්කොටම හේතු වෙන්නේ. එහෙනම් මේ මෝඩ සත්‍යව මෙහෙවන්නේ අර අවිජ්ජාව විසින් නේද? ඒ ධම්මා හේතුපබව කිව්වේ ඒකයි. මේ සියලු ධර්ම සමුදය වෙන්නේ එහෙනම් අර හේතුව නිසා නේද? එහෙනම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ හේතුව නැසන නේද මේ යම ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් අන්න බලන්න භව තණ්හාව කියනක ඔබ දැක්ක යා අනුසාරයෙන් මෙලවත් භව හැදෙනවා පරලොවත් භව හැදෙනවා. කාමයේ විලවත් තණ්හාව නිසා. ඊළඟ විභව තණ්හාව කියලා එකක් තියෙනවා. විභව තණ්හාව කියන්නේ මොකද්ද? දැන් ඔය භව තණ්හාවේදී යහපත් ආකාරයෙන් සමාජ සම්මුතීන්ට එකඟව සාර ධර්ම ගුණ ධර්මයන්ට එකඟව පුරුෂාර්ථයන්ට එකඟව පින්දහම් රැස් කරමින් තමයි අර භව තණ්හාවෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයා ඒ භව ආරක්ෂා කරගන්න. ඔබට පේන විදිහ සමාජයේ යහපත් වූ ආකාරයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔය කිව්ව භූමිකා ඇතුළේ විවිධාකාර භව. ඉතින් මම එකකට කියන්නේ යන්නේ විවිධාකාර භව හදාගෙන තියෙනවා. දානවත් භව, කුලවත් භව, නම්බුකාර භව, ඔය එක එක භවල් හදාගෙන තියෙනවා. එක එක භව ඇතුළේ ජීවත් වෙන එක එක සත්‍යෝ. ඒ සහජාත භව. ඔවුන් තව කෙනෙක්ට වැරද්දක් කරන්නේ නැතුව කුටුම්බයක් හදාගෙන සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්. එතන තියෙනවා භව තණ්හාව. විභව තණ්හාවට එනකොට මොකද වෙන්නේ? අන්න පාපේටම නැඹුරු වෙනවා. කොහොමද? අන්නේ සත්‍යයට තියෙනවා මේ කාමයේ අත්විඳින නම් මේ ආස්වාදයේ අත්විඳින නම් මොන දේ කරත් කමන්නේ. මැරුවට කමන්නේ. හොරකම් කළාට කමන්නේ. දූෂණය කරාට කමන්නේ. බොරු කිව්වට, කේලම් කිව්වට, පරුස වචන කිව්වට, හිස් වචන කතා කළාට කමක් නැහැ. අවිජ්ජාවෙන් මසුරුකමෙන් ගොඩ ගහගත්තට කමක් නැහැ. Tamanට ප්‍රතිවාදී ඉදිරිපත් වුණොත් එකව නැසුවට කමක් නැහැ. කර්මයේ කර්මඵල විපාක මොකුත් නැහැ කියලා හිතන් හිටියට කමක් නැහැ. අනාදි වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටම වැටිලා ඔහු වැටෙන උච්ඡේද දෘෂ්ටියට. මොකද්ද එතකොට වෙන්නේ? අන්න එතකොට අපිට දකින්න ලැබෙනවා සමාජ අපරාධකාරයෝ. මොකද එයාට භවයක් නැහැ. මොනම භවක්වත් නැහැ උන්. දාමරික භව විතරයි තියෙන්නේ. ඒකත් පවත්තන් යන උමුණා එකක් නෙමෙයි ලෝකයා දීපු භවයේ. ඒ නිසා මොකද වෙන්නේ? මාරණයෙන් පස්සේ උපතක් නැත, ආයි මැරෙලා උපදින්නේ නැත යන දිවසින් දෘෂ්ටි අරගෙන මෙලවත් භවක් නැහැ උන්ට පරලොවත් භවක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් අපරාධ කරනවා. සමාජයට පිළිලයක් වශයෙන් ජීවත් වෙනවා. ඇයි මේ ඔක්කොම ඉවරයි මරණින් පසු. ඔක්කොම ඉවරයි මරණින් පසු. මාරණය වෙනකන් තමයි මේ ඔක්කොම සෙල්ලම්. විභව තණ්හා. එහෙනම් මේ භවයෙන් තොරව පවතින කැමැති ස්වභාවයට කියන විභව තණ්හා. එහෙනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ආදි වශයෙන් මෙන්න මේ සසර ගොඩනගන ඒ භව තණ්හාවත් විභව තණ්හාවත් දෙකම සසර දුගතිය සහ සුගතිය හදන්න හේතු වෙනවා. ඒ දෙකට මුල් වෙන්නේ පොදුවේ කාම භව, කාම තණ්හාව. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස පිනවන්න තියෙන කැමැත්ත, තෘෂ්ණාව සසර දුක නැවත නැවත ගොඩනංවන හේතුව බවට පත් වෙනවා. තංකෝ පනිදං ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලය. ඔන්න දුක්ඛ නිරෝධය අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ සියලු කාමයන්
හි යථාර්ථය නුවණින් දකින්න යමෙක් සමත් වුණොත් මේ සියලු ආස්වාදයන් පිළිබඳ යථාර්ථය නුවණින් දකින්න සමත් වුණොත් අන්නේ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා කුමක්ද මෙන්න මේ සියලු කාමයන්හි චන්දරාගය දුරු කරන්න. එහෙනම් අපට හිතන්න වෙන්නේ පටිසෝත විදියට. ඒ කියන්නේ ලෝකයා හිතන විදියට නේ අනිත් පැත්තට. ලෝකයා කාමයේ සැපයි කියලා හිතද්දී අන්න හිතන්න වෙනවා කාමයේ දුක බව. යම් පරේ සුඛතවා හෝ තදරියා දුක්ඛතෝ යම් පරේ දුක්ඛතවා හෝ තදරියා සුඛතෝ විදු. ලෝකේ යමකට සැපයි කියයිද අන්නේ දෙයටයි බුදුරජාණන් වහන්සේ තුල ආරි උත්තමයේ දුක කියන්නේ. යම් පරේ සුඛතවා හෝ තදරියා දුක්ඛතෝ යම් පරේ දුක්ඛතවා හෝ තදරියා සුඛතෝ විදු. ලෝකේ යමකට දුකයි කියයි දේ දෙයටයි බුදු පියාණන් වහන්සේ තුල ආරි උත්තමයේ සැප කියන්නේ. එහෙනම් ලෝකයා මේ හැකන නාසය දිවසාරී මනස පිනවීමට සැප කියනවා. ඒ හැකන නාසය දිවසාරීට මනස පිනවන ඒ ප්‍රපංච ධර්ම වලට සැප කියනවා. බුදුරජාණන් වහන්සේ තුල ආර්ය උත්තමයෝ ඒ හැකන නාසය දිවසාරීට මනස පිනවීම හේවත් ආස්වාදයට දුක කියනවා. ඒ කාමයට දුක කියනවා. ඒ ආස්වාදය ළඟා කරගන්නට නිමිති වන්නා වූ ඒ සියලු ප්‍රපංච ධර්ම වලට දුක කියනවා. මෙන්න පටිසෝත සහ අනුසෝත චින්තන දෙකේ වෙනස. අනුසෝත චින්තනය කාමයේ ආස්වාදයේ සැපයි කාමෙන් ආස්වාදයෙන් වෙන්වීම නෙක්ඛම්මේ දුකයි. අනුසෝත චින්තනය. පටිසෝත චින්තනය නම් කාමයේ ආස්වාදයේ දුකයි කාමෙන් ආස්වාදයෙන් වෙන්වීම නෙක්ඛම්මේ සැපයි. මේ දෙකට තමයි කියන්නේ ලෞකික චින්තනය සහ ලෝකෝත්තර චින්තනය. කාමයේ සැපයි කාමෙන් වෙන්වීම දුකයි කියන්නේ ලෞකික චින්තනය. කාමයේ දුකයි කාමෙන් වෙන්වීම සැපයි කියන්නේ ලෝකෝත්තර චින්තනය. එහෙනම් පින්වතුනි ඔය චින්තන දෙකෙන් අන්නර මුල් චින්තනේ ඉන්න තාක්කල් සසර යන. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං යන ආදි වශයෙන් පටිසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඔහු ආස්වාදයේ සොයනවා. ආස්වාදයේ සොයන ක්‍රියාවලිය තුළ කර්ම රැස් වෙනවා. කර්ම භවය පිහිටනවා. කර්ම භවයෙන් පුනර්භවය හදනවා. පුනර්භවයෙන් පුනර්ජාති හදනවා. ජාතිය නිසා දුක්ඛ ස්කන්ධය පහළ වෙනවා. එහෙනම් නවත්තන්න බෑ. දුක්ඛ ස්කන්ධය නැවත නැවත ගොඩ නැගෙනවා. එහෙනම් යමෙක් මේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා හිතන තාක්කල් සසර දුක් විඳින දුක්ඛ ස්කන්ධයේ උරුම කරුවෙක් බවට පත් වෙනවා. දුක්ඛ ස්කන්ධය තමයි සත්‍ය වශයෙන් පනවන්න පුළුවන් වෙලා තියෙන අන්තිමට තෘෂ්ණාවෙන් බැඳිලා ඉඳලා තියෙන දුක්ඛ ස්කන්ධයක. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන දුක් ගොඩකට තමයි මෙච්චර කාලයක් තණ්හාවෙන් ඇලුම් කරලා තියෙන්නේ. තණ්හාවෙන් බැඳිලා ඉඳලා තියෙන්නේ. එහෙනම් ඒ බව ප්‍රඥාවෙන් අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? මේ සියලු කාමයන් දුක බව දකිනකොට මේ සියලු ආස්වාදයන් දුක බව දකිනකොට ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න ගියාම නැවත නැවත කර්ම රැස් වෙලා කර්ම භවයේ සකස් වෙලා දුක්ඛ ස්කන්ධේ පහළ වෙන බව නුවණින් දැක්කහම ඔහුගේ චින්තනය අනිත් පැත්තට හැරෙනවා. චිත්ත විපර්යාසයකටපත් වෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ යනාදී වශයෙන් ප්‍රථම බුද්ධ ශ්‍රාවකයා පහළ වෙනවා. බුද්ධ ධම්ම සංඝ යන උතුම් අති උත්තරීතර ත්‍රිවිධ රත්නය පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත බුද්ධ ශ්‍රාවකයා පහළ වෙනවා. සතර පාය ඉක්මවා යනවා. සතර පාය අවසන් කරනවා. සසර දුකෙන් සමුද්‍රය හා සමාන ප්‍රමාණයක් අවසන් කරනවා. සප්ත මහා සාගරයේ තරම් විශාල දුකක් අවසන් කරපු නියපොත්තේ තියෙන ජල බිඳුව තරම් කුඩා දුකකට උරුමකම් කියන සෝවාන් පුද්ගලයා බිහි වෙනවා. සතර පා දුකයි අර සප්ත මහා සාගරයේ තියෙන ජලය හා සමාන දුක. නියපොත්තේ තැවරිච්ච ජල බිඳුව හා සමාන දුකයි මේ සුගතියේ පවතින දුක. එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් වෙන සතර මහා සාගරයේ ජලය කොයිතරම්ද? නියපොත්තේ තියෙන ජල බිඳුව ගොඩක් කොයිතරම් කුඩාද? එහෙනම් සුගතියක් වෙච්ච මේ මනුස්ස ලෝකයේ ඇතුළුව අපට අත්දකින්න ලැබෙන දුකක් මේ ආකාර පරාශයක විසිරීලා පවතිනවා නම් එහෙනම් දුකතිය දුක ගැන කුමක් කියන්නද? එහෙනම් මේ අමා ධර්මය අවබෝධ කරගන්නට යමෙක් අසමත් වුණොත් එයා ඉන්නේ අන්න සප්ත මහා සාගරයේ හා සමාන දුකක. එහෙනම් ධර්මය අවබෝධ කරගත්තා නම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා නම් ඔහුට ඉතුරු වෙන්නේ මේ නියපොත්තේ තැවරිච්ච මේ ජල බිඳුව හා සමාන දුකක්. පඨම සමුද්දක සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් පින්වතුනි එහෙනම් අන්න අනිත් පැත්තට දකින්නවා දැන් පටිසෝත චින්තනෙන් දකින්නවා මේ කාමයන් කෙරෙහින් වෙන් වුණාම මේ ආස්වාදින් නික්මුණාම ආස්වාදයේ සැරිසැරීම අවසන් වෙනකොට ආස්වාදයේ නිස්සරණයටපත් වෙනකොට මොකද්ද වෙන්නේ? දුක අවසන් වෙන බව. කොහොමද දුක අවසන් වෙන්නේ? ඔන්න බලන්න. නිකන් කිව්වට පිළිගන්න ඕන එකක් නෙවෙයි පටිසමුප්පාදයට අනුවයි දකින්න ඕන. ආස්වාදය පිළිබඳ තෘෂ්ණාව දැන් පහ වෙනවා ආස්වාදයේ අර්ථාර්ථය තේරුම් ගත්තාම. දැන් උදාහරණයක් කියන්නම්.
යම් කිසි කෙනෙක් පාප මිත්‍රයෙක් ඇසුරු කරනවා යහපත් මිත්‍රයෙක් කියලා හිතාගෙන. හැබැයි ඔහු දන්නේ නැහැ මේ තමන් ඇසුරු කරන මිනිසයා තමන්ට විනාශය පිණිස හේතු වෙන කෙනෙක් කියලා. ඔහු හිතන් ඉන්නේ මිතුරෙක් කියලා. හැබැයි මේ මිතුරෙක් වේශයෙන් ඉන්නා වූ සතුරා හැකි හැම අවස්ථාවකම අර පුද්ගලයාට විනාශයක්මයි සිද්ධ කරන්නේ. ඔහුට විශාල දුකකට යන්න පාරයි හිමින් හිමින් කපමින් ඉන්නේ. හැබැයි මේ දෙදෙනා අතර ලොකු මිත්‍රත්වයක් තියෙනවා. මොකද වර්ධව වටහා ගැනීමක් තියෙනවා. ඒ පුද්ගලයා හොඳ මිතුරෙක්. මොකද ඔහු පෙනී හිටින්නේ එහෙම තමයි. සීනාවෙන් කතාවෙන් බොහොම ආකර්ශනීයයි. ඉතින් ඒක නිසා හිතනවා අනේ හොඳ යාළුවා කියලා. හැමතිස්සෙම සැප දුක සොයමින් බොහොම ළඟින් ගැවසෙනවා. එතකොට හිතනවා බොහෝ හොඳ මිත්‍රයෙක් කියලා මේ. එහෙම හිතාගෙන තදින් ඇසුරු කරනවා. දැන් මේ පුද්ගලයාගේ මේ සතුරා මිතුරු වේසින් ඉන්න සතුරාගේ යථා ස්වභාවය දන්නා වූ අර පුද්ගලයාගේ වෙනත් අවංක මිතුරෙක් ඔහුට පෙන්නලා දෙනවා ඔය ඇසුරු කරන මිනිහා එච්චර හොඳ එකෙක් නෙවෙයි. ඔය මිනිහා මහා දරුණු මිනිහෙක්. ඔය මිනිහා පව්කාරයෙක්, ඕක අපරාධකාරයෙක්, ඕක හිරෙන් පැන්න එකෙක්. ඔය වෙස්මුණක් දාගෙන උඹ ළඟට ලංගිලි ඉන්න මොකක් හරි උඹගෙන් ප්‍රයෝජනයක් ගන්න. උඹට මොකක් හරි විනාශයක් කරන්න යන ආදි වශයෙන් හේතු සාධක ඇතුව අර පුද්ගලයාගේ යථාර්ථය පෙන්වලා දුන්නොත්, ඔහුගේ වෙස්මුණ ගැලවුවොත්, ඔහුගේ යථා තත්ත්වය පෙන්වලා දුන්නොත් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අන්නර චන්දරාගය අර පුද්ගලයා කෙරෙහි දීච්ච ඇල්ම දුර වෙලා යනවා. මිත්‍රත්වය paludu වෙනවා. මිත්‍ර වෙලා තියෙන්නේ පෞකාරයෙක් අසමජ්ජාතියෙක් එක්ක නම් ඒ අනිවාර්යෙන් ඒ මිත්‍රත්වය කඩා දමන්න ඕන. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ යහපතක් නෙවෙයි විනාශයක්. ආසේවනාච බාලාන. බාලය තමයි ඇසුරු කරේ පඬිතුෙක් කියලා හිතාගෙන. දැන් ඒකෙන් වෙන්නේ නිරේට යන්න පාර කපා ගන්න එක. එහෙනම් ඥානවන්තයෙක් ඒ පුද්ගලයාගේ ඥානවන්ත මිත්‍රයෙක් මොකද කරන්නේ? අන්නර පෞකාරයා ගැන යථා ස්වභාවය පෙන්වලා දීලා ඔහු ගැන තිබිච්ච ඇල්ම දුරලනවා. දැන් මොකද වෙන්නේ? දැන් ටික ටික අර මිත්‍රයා අර පුද්ගලයා තමන්ගේ අර මිතුරාවේසෙන් හිටපු සතුරා ගැන යථාර්ථය මෙනෙහි කරන්න ගන්නකොට ඔහු ගැන යම්කිසි මිත්‍රත්වයක් තිබුණා නම්, ඔහු ගැන යම්කිසි ඇල්මක් තිබුණා නම්, බැඳියාවක් තිබුණා නම් ඒ සේරම බිඳෙන් බිඳ අවසන් වෙලා යනවා. ඒ විදිහට මෙච්චර කාලයක් අපි කාමයේ මිතුරෙක් කියලා හිතන් හිටියේ. ආස්වාදී මිතුරෙක් කියලා හිතන් හිටියේ. ඔබම නුවණින් කල්පනා කරලා බලන්න. පාටියකට එහෙම නැත්නම් විනෝද සැනකෙලියකට කොමන හෝ සැනකෙලියකට ඇහැ කන නාසය දිවසරය මාස පිනවන යම්කිසි අවස්ථාවකට අවකාශයකට ආරාධනා කරොත් කොච්චර සතුටින් උඩ පැනගෙන ගියාද? ලස්සන ඇඳුම් ඇඳගෙන සැරසිලි සරසවගෙන හිසේ සිට පාදාන්තය දක්වා පොලිස් කරගෙන ගියේ නැද්ද? බොහොම ලොකු වමනාවකින් ආශාවකින් ඒ වගේ අවස්ථා බලාපොරොත්තු වුණා ජීවිතේ. නිවසේදී වුණත් ඒ ආස්වාදේ කොච්චර විඳගත්තද? ඒකට අවශ්‍ය උපකරණ ආම්පන්න කොච්චර ගෙනත් තියාගත්ත, සාලි මැද්ද ගෙනත් තියාගත්තේ. ගෙදර නෑයා එන්ටර්ටේන්මන්ට් දෙන කෙනා තියාගෙන කොච්චර ආසාවෙන් පරිස්සම් කරගෙන බලා කියාගත්තද? මේ අය අපේ ජීවිතේට සැපක් උදා කරලා දෙන්නේ කියලා හිතන් හිටියා. යථාබෝධයෙන් තොරව ජීවත් වෙච්ච නිසා, අඥානික වශයෙන් ජීවත් වෙච්ච නිසා Tamanට සිද්ධ වෙන විනාශය Taman දැක්කේ නැහැ. හැබැයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහන්න ඒ ධර්මය අවබෝධ වෙන්න මොකද වෙන්නේ? අන්න වැටහෙන්න ගත්තා. මෙන්න මේ කාමයේ ආස්වාදය කියන්නේ මිතුරෙක් නෙවෙයි සතුරෙක් කියලා. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නැමැති මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ මහා කරුණාවෙන් අපට පෙන්වලා දුන්නේ යථාර්ථය. දැන් ඒ යථාර්ථය නුවණින් මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අන්නර චන්දරාගයේ දුර වෙලා යනවා අර සියලු කාමයන් ගැන. දැන් මොකද වෙන්නේ? ඔන්න බලන්න වෙන වැඩි. කලින් උනේ මොකද්ද? වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ මේ තස්ස කේවලස් දුක්ඛ කන්ද සමුදය හෝති කියලා දුක්ඛ ස්කන්ධේ සමුදය වුණා, සකස් වුණා. දුක්ඛ ස්කන්ධේ පහළ වුණා.